समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मे राजस् सुनन्तु सग्मुखदं धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता धम्मश्रवण कालो अयं भदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स में उपजन्ति निरयन्ति पापकामिनो सगं सुगतिनो यन्ति परिनिब्बन्ति अनासबोति මාතා ධර්මයේ කියවෙන්නේ මොකද්ද? මේ ජීවිතේ ගත කරන මියන සත්වයා මියන තැනත්තා පත් වෙන ස්ථාන කීපයක් ගැන. ගබ්බමේකේ උප්පජ්ජති නැවත මව්ගැවීමත් උපදිනවා. මේ මිනිස් වාසයේ ඉන්න අපි මිය ගිහිල්ලා ඊගාට ආයෙත් මනුෂ්‍ය මව් කුසකම උත්පත්ති ලබනවා. සමහරක් අය ගබ්බමේකේ උප්පජ්ජන්. හැබැයි දැඩි ලෙස සිතේ පාපී කර්ම කරපු අය අධික රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සමන්විතව පාපී ක්‍රියා කළ තැනැත්තෝ නිරයන්ති. නිරේ උපදිනවා. නිරයන්ති පාපකම්මිනෝ. පාප කර්ම සිතේ දැඩිව ක්‍රියා කරුවාට පස්සේ දස අකුසලයේ පංච පාපයේ කරාට පස්සේදී උත්පත්ති ධර්මයේ නිරේට සග්ගං සුගතිනෝ යන්ති. එතකොට සදිව්‍යතරල උත්පත්තිය ලැබෙනවා පුණ්‍ය කාමියෝ කටයුතු කරපු අය, පින් කරපු අය. පුණ්‍ය දහම් වල යෙදී, ගුණ ධර්ම වල යෙදී වාසය කරන පින් මරණින් මත්තේ සදිව්‍යතරල උත්පත්තිය ලැබෙනවා. ඊළඟට කියනවා කාරණයක්. මොකද්ද? පරිනිබ්බන්ති අනාසු. ආශ්‍රවයන් දුරු කරන පින්වතුන් පිරිනිවෙනවා. පිරිනිවෙනවා. ඒතර මේ බෞද්ධ දර්ශනය බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව අවශ්‍ය වෙන්නේ මොන කාරණේද අපිට? පිරිනිවෙන්න. ඊළඟ පටන් ගන්නකොටත් අපි කියවනේ කියන දුක් වේදනා අසහන සියල්ල දුරු වෙච්ච තැන. අසංකත ධාතු. සාස්සාත් වෙච්ච තැන. යථාභූත ඥානෙ පහළ වෙච්ච තැන. ඒ සිත තමයි සෞඛලසුන් නැසලා පිරිනිවෙනවා. නැවත මෙවැනි ශරීර කුඩුවක් සිතක් සහිත හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන සංකත වූ සකස් වීමකට අයිති නැහැ. අසංකතයි, අසීමිතයි, අපරිමිතයි. එතකොට මේ ලැබුවා වූ මිනිසත් භාවය අපි පාවිච්චි කළ යුත්තේ අන්න ඒ කාරණේ අරබය. ඒ සඳහා යන ගමනේදී ඒකට දැඩි වීරියක් තිබුණේ නැත්නම් කෙරෙන කටයුතු හැමේකම පුණ්‍යකාමී නිසා ධර්මඥානයේ සංවර්ධනයේ පවතින නිසා එතකොට ඒ එකක්වත් නැතුව මේ ඉපදුනා හැදුනට ලොකු මහත් වුණා බාහිර අධ්‍යාපන ආදී දේවල් රැකිරස්සා කර්මාන්ත කටයුතු කරමින් මේ පංච පාපයට දැඩිව මම පස්කම් සුවයට දැඩිව බැඳිලා පංච පාප කටයුතු කරමින් ජීවිතයේ තියෙන විඳවණ්ඩයි විඳින්නයි කියලා නොඑක ආකාරයට සිතෙන් කයෙන් වචනෙන් තුන්දරෙන් අකුසල ධර්මයන් සිද්ධ කරනවා.
කයෙන් සතුම් මැරීම, හොරකම් කිරීම, කාමයේ වරදව ඇසිරීම, වචනයෙන් බොරු කීම, හිස් කීම, පරුස කීම, කේලාම් කීම, සිතෙන් දැඩි ලෝභය, බලවත් ක්‍රෝධය, මිත්‍යා දෘෂ්ටිය. මෙන්න මේ ආකාරයට කයෙන් වචනයෙන් සිතෙන් අකුසල කර්මයන් කෙරෙමින් අධික ලෝභය, අධික ද්වේෂය, අධික මෝහය සිතේ ප්‍රත්‍යවීම හේතුයි මරණයෙන් මත්තේදී සතර අපාවල උපදිනවා. එතකොට දැන් මේ ධර්ම මාර්ගයේ හැසිරෙන පින්වතුන් අර පුණ්‍යකාමී පින්වතුන් සදිව්‍යතල උපදිනවා. ධර්ම මාර්ගයේ හැසිරෙන පින්වතුන් ඒක වඩා තව සක්‍රිය කර ගැනීම සඳහා මනුෂ්‍ය තලවලම මනුෂ්‍ය මව්ගැබවලම උප්පත්තිය ලබනවා. ගබ්බ මේකේ උප්පජ්ජන්ති. ඉතින් දැන් ඔබ අර හතරවෙනි කාරණේටපත් වෙන තාක්කල් මොකද්ද? පරිනිබ්බන්ති අනාසෝ. ආශ්‍රව ධර්මයන් සහ මුලින් දුරු වෙලා පිරිනිවන් නොවඩින තාක්කල් පිරිනිවන් නොවඩින තාක්කල් ඔබගේ ජීවිතය මේක අතහැරෙනකොට ආයෙත් වෙන්න ඕන මොකද්ද? මනුෂ්‍ය මව්ගැබකම උප්පත්තිය ලැබෙමින් ප්‍රඥාව දියුණු කරන ආකාරයක ඉදිරියට යෑම. හැබැයි අද ඔබ වඩා ගම්භීරව ධර්ම මාර්ගය ප්‍රගුණ කරන්නේ නම් මරණ මංචකයේදී ඔබට නැවත උත්පත්ති කාරණා නැති පිරිනිවීම සිද්ධ වෙන්න පුළුවන්. ඒ මේකෙන් මතිපාඩුවක් තිබුණොත් ආයෙත් ඔබගේ උත්පත්ති ධර්මය මනුෂ්‍ය ගැබක වඩා ප්‍රඥාව දියුණු කරන්න පුළුවන් තැනක උත්පත්තිය ලැබීම. පුණ්‍යකාමී කටයුතු කරන තැනැත්තෝ ඉන්තේරුවෙම අනිවාර්යයෙන්ම අර මොනවද මේ සදිව්‍යතල උත්පත්ති ලැබනවා. ඒද ඉතින් අපි දකින්න ඕන ධර්මඥානයකින් තොරව සදිව්‍යතල උත්පත්ති ලැබීමේ ඇති වටිනාකමක් නැහැ. සුබ සිහිනයක් කල්ප ගානක් බලලා අතහැරිලා ඒත් රාදොස් මෝහයන් සමග ආයෙත් මේ සසර ගමනෙමයි. සමහර වෙලාවට සිත නොවැඩිච්ච නිසා ආයෙත් නීති සම්ප්‍රේතව සතර අපායට යන්න කාරණයක් වෙන්න පුළුවන්. වඩා මොකද්ද මේ ආනිසංසදායක වඩා ආරක්ෂිත ක්‍රමය තමයි මේ කාරණා හොඳට තේරුම් ගන්න අද දැන් වහ මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරමින් ආදීනවේ දකිමින් ආස්වාදයේ දකිමින් ආස්වාදයට එක්කලා පවතින ආදීනවේ දකිමින් ඉස්සරණේ පිනිස යථාභූත ඥානය අවදි කර ගැනීම. ඒක තමයි උතුම්ම කාරණය වෙන්නේ. ඉතින් ඒ සඳහා භාවනාවෙන් ඕන සමාධි භාවනාව. සමාධි භාවනාව ඇති වෙනවා. සමාධි භාවනා සූත්‍රයක්ම දේශනා කරලා තියෙනවා. සමාධි භාවනා සූත්‍රයේ නමින්ම සූත්‍රයක් අපේ මේ සංයුත්ත නිකායේ කන්දක සංයුත්තේ තියෙනවා. ඒක මෙහෙමයි කියවෙන්නේ. එක අවස්ථාවකදී ලෞතර තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ සවැත් නුවර සමීපයේ දේවරම් මෙහෙරේ අනේ පිටිසතුමාගේ ආරාමයේ වැඩ වාසය කරන වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මහණෙනි කියලා ආමන්ත්‍රණය කරනවා. කාටද? භික්ෂුන් වහන්සේලා. වහන්ස කියලා පිළිතුරු දෙන භික්ෂුන් වහන්සේලා භාග්‍යතුන් වහන්සේගේ අනුශාසනාව ශ්‍රවණය කරන්න ලෑස්ති වෙනවා. බුදුරජාණන් වහන්සේ වදාරනවා මහණෙනි සමාධිය වඩව. මහණෙනි සමාධිගත මහන යථාභූතව ඇති හැටිය දනි. සමාධිය වඩව සමාධිගත මහන යථාභූත තත්ත්වය ඇති හැටියෙන් දන්නවා. කුමක් යථා වශයෙන් දනී දෙයක්? රූපයගේ සමුදයද අස්තංගමේද? වේදනාවේ සමුදයද අස්තංගමේද? සංඥාවේ සමුදයද අස්තංගමේද? සංඛාරයන්ගේ සමුදයද අස්තංගමේද? විඥානයගේ සමුදයද අස්තංගමේද දනි. යම් පංචස්කන්ධය පිළිබඳව මේ කියවෙන්නේ නේද? රූපයගේ හේතුව ඒ වගේම හේතුව දුරු වීම අස්තංගමේ එහි මේ
රූපය අත්හැරෙන ක්‍රමය, වේදනාවේ හේතුව, වේදනාව හටගන්න ක්‍රමය, එහි අත්හැරීම, සංඥාව සංඛාරය විඥානය කියන මේ කාරණාවල් වල සමුදය අස්තංගමය දන්නවා. මහණෙනි රූපයගේ සමුදය කියන එකේ තේරුම මොකද? හට ගැනීම කියන්නේ. රූපයගේ සමුදය නොහොත් හට ගැනීම මොකද්ද? වේදනාවේ හට ගැනීම මොකද්ද? සංඥාවේ හට ගැනීම මොකද්ද? සංකාරයන්ගේ හට ගැනීම මොකද්ද? විඥානයගේ හට ගැනීම මොකද්ද? මහණනි මේ ශස්ත්‍රයේ මහණ ප්‍රාර්ථනා කරනවා. ශස්ත්‍රයේ මහණ පැවිද්දා මොකද කරන්නේ? ප්‍රාර්ථනා කරනවා. දැන් මෙතෙන්දී ඔබ හොඳට තේරුම් ගන්න ඕන මේ සූත්‍ර දේශනාවලදී භික්ෂුන් වහන්සේ අමතලා දේශනා කරාට මේක ආර්ය ශ්‍රාවක වූ සිව්වන පිරිසටම අදාළයි. භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම මේක අදාළයි. එතකොට භික්ෂුන් වහන්සේ මුල් කරගෙන දේශනා කළාට සිව්වනක් පිරිසටම භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වන පිරිසටම ආර්ය ශ්‍රාවක සිව්වන පිරිස ආර්ය ශ්‍රාවක. එතකොට මේ ශාසනයෙහි ප්‍රාර්ථනා කරනවා මහණ පැවිද්දා මේ හරි හොඳයි මනමයි කියලා ලෝභයෙන් කියනවා. ලෝභයෙන් යමක් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඒකට බැස ගන්නවා. කුමක් ප්‍රාර්ථනා කරනවද? මනමයි කියාද? බැසගෙන සිටීද? රූපේ ප්‍රාර්ථනා කරනවා. මනමයි කියනවා. ඒට බැසගෙන සිටිනවා. රූපේ පතන මනමයි කියන එහි බැසගෙන සිටින ඔහුට මොකද්ද වෙන්නේ? තෘෂ්ණාව උපදිනවා. රූපේ ප්‍රාර්ථනා කරගෙන ඒක බොහොම මනවෙයි කියලා එහිට බැසගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදිනවා. රූපේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒකට කියනවා උපාදානය කියලා. රූපය පිළිබඳව තෘෂ්ණාව වෙනකොට එතන ඇති වෙනවා ඊගාට උපාදානය. උපාදාන ප්‍රත්‍යයෙන් ඔහුට භවය ඇති වෙනවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය ඇති වෙනවා. ජාතිය ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස හට ගන්නවා. මෙසේ මේ හුදු දුක් රාශිය විදිහකට කියනවා මොකද්ද? දුක් රාශියට අහු වෙන එකට කියනවා මොකද්ද? සමුදය ධර්ම හට ගැනීම. දැන් හටගෙන තියෙනවනේ මොකද්ද? මනවයි ලෝභ වශයෙන් ප්‍රාර්ථනා කරලා මොකද්ද? රූපේට. රූපේට බැසගෙන ඊළඟට මොකද වෙන්නේ? රූපේ ප්‍රාර්ථනා කරනවා. ඊගාවට ඒ නිසා උට තෘෂ්ණාව උපදිනවා. තෘෂ්ණා උපාදාන වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භව, භව ප්‍රත්‍යයෙන් ජාතිය. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස. දැන් හට ආරන්නේ තියෙන්නේ. සමුදය ධර්ම කීපේ ටිකට තමයි. වේදනාව ප්‍රාර්ථනා කරනවා මනමයි කියනවා. බැසගෙන සිටිනවා වේදනාවට. සුඛ දුක් උපේක්ඛා වේදනාව වලට බැස ගන්නවා. වේදනාව ප්‍රතන මනවයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදිනවා. වේදනාවේ යම් තෘෂ්ණාවක් වේ නම් මේක උපාදාන වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් උට භවය, භව ප්‍රත්‍යයෙන් ජාති, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස හටගන්න. මෙසේ වේදනාව සම්බන්ධව දුක් රස හට ගන්නවා. සමුදය ධර්ම. සංඥාව ප්‍රාර්ථනා කරනවා. සංස්කාරණයන් ප්‍රාර්ථනා කරනවා. මනමයි කියනවා. බැස ගන්නවා, ගිලගෙන සිටිනවා. සංකාරයන් පතන මනමයි කියන ගිලගෙන සිටින ඔහුට තෘෂ්ණාව උපදිනවා. එතකොට සංස්කාරයන් යම් තෘෂ්ණාවක් වේ නම් ඒක උපාදාන වෙනවා. උපාදාන ප්‍රත්‍යයෙන් භවය. භව ප්‍රත්‍යයෙන් ජාතිය. ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස
හට ගන්නවා. මේ ඔහුට වේදනා සංඥා සංඛාර කියන කාරණා පිළිබඳව සමුදය ධර්මය හට ගන්න හැටි. ඊළඟට විඥානය ප්‍රාර්ථනා කරනවා. මනවයි කියනවා. විඥානය කියන්නේ දැන ගැනීම. වේදනා සංඥා ආදිය දැනගන්නකොට ඒ දැන ගැනීම ප්‍රාර්ථනා කරනවා, බැස ගන්නවා, ඒකට ගිලගෙන සිටිනවා. ඒ නිසා ඒකට මනවයි කියන නිසා විඥානයේ සම්බන්ධ තෘෂ්ණාව ඇති වෙනවා. ඒතර තෘෂ්ණාව උපාදාන වෙනවා. ඒ උපාදාන ප්‍රත්‍යයෙන් භවය හට ගන්නවා. භව ප්‍රත්‍යයෙන් ජාතිය, ජාති ප්‍රත්‍යයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස හට ගන්නවා. මේ ආකාරයට විඥානයේ සම්බන්ධ දුක් රසයේ සමුදය. මහණෙනි මේ රූපයාගේ සමුදයයි. මේකට කියන්නේ මොකද? රූපයාගේ සමුදයයි. මේ වේදනාවේ සමුදයයි. මේ සංඥාවේ සමුදයයි. මේ සංකාරයන්ගේ සමුදයයි. මේ විඥානයන්ගේ සමුදයයි. ඒ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයගේ හට ගැනීම. ඒ ස්කන්ධ පංචකයේ ආය හටගන්නේ මොකක්ින්ද? තෘෂ්ණාව, උපාදාන. එසා භව, එසා ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස. එතකොට මේ සම්පූර්ණයෙන්ම අපි පංචස්කන්ධේ උපාදාන වෙලා එයට මැදි වෙලා අහු වෙලා අර සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා කියලා ධම්සක්කපද සූත්‍රයේ පැහැදිලි කරනවානේ. සංක්ෂිපිත වශයෙන්ම පංච උපාදානස්කන්ධයගේ දුක්ඛ ධර්මතාවයට අහු වෙලා. මහණනි මේ ශාස්ත්‍රයේ මහාන ඊළඟට මොකද්ද කරන්නේ? ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මනවයි නොකියයි. බැසගෙන නොසිටි. කුමක් නොපතාද? මනවයි නොකියාද? බැසගෙන නොසිටීද? රූපේ නොපතයි. මනවයි නොකියයි. බැසගෙන නොසිටි. රූපේ නොපතන මනවයි නොකියන බැසගෙන නොසිටින හේයින් ඔහුගේ රූපයේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ නැති වෙනවා. රූපේ සම්බන්ධ තෘෂ්ණාව නැති වෙනවා. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානය නැති වෙනවා. උපාදාන නිරෝධයෙන් භවය නිරෝධ වෙනවා. භව නිරෝධයෙන් ජාති නිරෝධ වෙනවා. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස නිරුද්ධ වෙනවා. මෙසේ මේ දුක් රාශියෙහි නිරෝධයයි. රාස්තාංගමී කියන වචනේ ඉස්සෙල්ලා අපි කිව්වේ. නිරෝධය ඒක තමයි. වේදනාව නොපතයි, මනමයි නොකියයි, බැස නොගනී, නොසිටි. වේදනාව නොපතන මනමයි නොකියන බැසගෙන නොසිටින නිසා ඔහුගේ වේදනාවේ යම් තෘෂ්ණාවක් වේ නම් මේ තෘෂ්ණාව නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරුද්ධයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයි. භව නිරෝධයෙන් ජාති ජරා ව්‍යාධි ශෝක මරණ ඒ ටික ඉවරයි. සංඥාව නොපතයි, සංකාරය නොපතයි, මනවයි නොකියයි. මේ ආකාරයට විඥානය ප්‍රාර්ථනා කරන්නේ නැහැ. මනවයි නොකියයි. බැසගෙන නොසිටි. සංකාර, සංඥා, සංකාර, විඥාන. විඥානේ නොපතයි, මනවයි නොකියයි, නොබැසගෙන නොසිටින ඔහුගේ විඥානයේ යම් තෘෂ්ණාවක් වේ නම් ඒ නිරුද්ධ වෙයි. ඔහුගේ තෘෂ්ණාව නිරුද්ධ වීමෙන් උපාදානය නිරෝධ වෙයි. උපාදාන නිරෝධයෙන් භව නිරෝධයයි. භව නිරෝධයෙන් ජාති නිරෝධයි. ජාති නිරෝධයෙන් ජරා මරණ ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසය නිරුද්ධ වෙනවා. මෙසේ මේ හුදු දුක් රසේ නිරෝධය වේ. අර ඉස්සරලා කිව්වේ සමුදය මේ කියන්නේ ප්‍රාර්ථනා නොකරයි නම් බැස නොගනී නම් ඒ වගේ ගිල ගන්නේ නැති නම් ඒ පවතින තෘෂ්ණාව එතකොට නිරෝධයි. ඒ ප්‍රත්‍යයෙන් උපාදානය නිරෝධයි. භව ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාසය නිරුද්ධයි. මහණෙනි මේ රූපයගේ නිරෝධයයි, මේ වේදනාවේ නිරෝධයයි, මේ සංඥාවේ නිරෝධයයි, මේ සංකාරයේ නිරෝධයයි, මේ විඥානයේ නිරෝධයයි. එතකොට නිරෝධ ධර්මයයි සමුදය ධර්මයයි අෂ්ටාංගමේ නිරෝධ ධර්මයයි. මොනවාද? පංචස්කන්ධෙහි බැස ගැනීම, ප්‍රාර්ථනා කිරීම,
මේ මොකද්ද මේ ඒ වගේම ගිල ගැනීම නිසා යථාභූත ඥානෙ නැහැ. දැන් යථාභූත ඥානෙ ඇති වෙන්නේ පංචස්කන්ධයගේ ප්‍රාර්ථනා නොකිරීම, බැස නොගැනීම, ගිල නොගැනීම, එනිසා තෘෂ්ණාව නිරෝධ වීම. දැන් මේ දෙපැත්ත ඔබට හොඳට තේරෙනවා. පංචස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ පංචස්කන්ධය අපි බලමු ගම රූපස්කන්ධය. රූපස්කන්ධේ ප්‍රාර්ථනා කරන්නේ මොකක්ින්දද අපේ නොදැනුවත්කම හින්දා. රූපස්කන්ධය පිළිබඳව යථාභූත වශයෙන් දැක්කේ නැති නිසා. රූපස්කන්ධය හි ප්‍රාර්ථනා කරන්න යමක් හුදු නැති බව බැස ගන්නට. ඒ වගේම ඇලෙන්න උපාදාන වෙන්න කාරණයක් නැති බව තේරුම් ගැනීම සඳහා භාග්‍යවතුන් වහන්සේ කළ උපමාව මොකද්ද? පෙන පිටක්. කොතන පෙන පිට ගැනද පෙන්වුවේ? ගංගානම් ගඟේ ගසාගෙන. ඔව්. අයුද්ධා නගරයේ භාග්‍යවතුන් වහන්සේ බිත්සිත එක්ක ඉඳද්දී ගංගානම් ගඟේ ගසාගෙන යන විශාල පෙන කැටි දැකලා. එතකොට හරියට මැරිච්ච මිනිස්සු පාවෙනවා වගේ ගඟේ අර විශාල පෙන කැටි. හයියට ඝනවරයට දෘශ්‍යමාන වෙන හැට පෙන්නුම් කරන ඇඟිල්ල දික් කරලා ආපු කියලා අත දික් කරලා ඇඟිල්ල දික් කරලා පෙන්වන්න පුළුවන් විදිහේ සතෙක් වාගේ මිනිහෙක් වාගේ දසාගෙන යන පෙන කැටි. භාග්‍යවතුන් වහන්සේ පෙන කැටිය පෙන්නලා භික්ෂුවට කියන්නේ. මහණෙනි මෙහෙම තමයි මේ හටගෙන නැසෙන රූපස්කන්ධ. පෙන පිටක් වාගේ. දැන් එතකොට අපිට තේරෙනවා ගොරෝසුවට ඝනවරට ඇහැට පේන මේ රූප මිතිය හැම නිතරකම බිදි බිදි යන නැවත හට ගන්න බුබුලු රාශියක්. පළමු බුබුලුද නෑ, නිතරම හටගත් බුබුලු බිඳෙනවා, අලුතෙන් හට ගන්නවා, එතනම හට ගන්නවා අලුතෙන්. හටගත් බුබුලු බිඳෙනවා, එතනම ආයි බුබුලු හට ගන්නවා. ඔක අපිට පේනවා මොනවා හරි ඔය එඬරු කිරි ටිකකට හරි බටයකින් පිබිනකොට එතන චූටියේ බුබුලු ඇති වෙවි, ඒ බුබුලු බිඳෙනකොට අලුතෙන් බුබුලු හට ගන්න හැටි. ඒ වගේ මේ සිරුර පුරාම මේ ශරීරය කියලා අපි ඝනවරයට කතා කරන මේ කොටස ආශ්වාස වාතයේ ඇතුළේ හැම මොහොතකම බුබුලු හට ගන්නවා, ඒ වගේම බිඳෙනවා. ඊළඟ උස්මට ආයෙත් බුබුලු හට ගන්නවා, බිඳෙනවා. ඉතින් වහා වේගයෙන් සනසන වශයෙන් ඊටාම සියුම් බුබුලු හටගෙන නැසෙනවා. බුබුල කියන එක කොච්චර එහාට භාග්‍යවතුන් වහන්සේ පෙන්වුවද? මේ බුබුලේ ස්වභාවය කොපමණ සියුම් කරලා භාග්‍යවතුන් වහන්සේ අපිට ඒ පිළිබඳව විමසන්න තියෙනවද? ඒ පිළිබඳව යථාභූත ඥානයේ වශයෙන් විමසන්න තියෙනවද? කොච්චර දුරට? දැන් බුබුලු නිතරම හටගෙන නැසෙනවනේ. ඒ වගේ ඒ බුබුලට අදාළ මොනවද නිතරම හටගෙන නැසෙන්නේ? ඊටාම සියුම් තත්ත්වය. රූප කියන එකේද රූප ඇත හෝ නැත හෝ කියන කතාව දෙකම වැරදි. රූප ඇත කීවත් වැරදි, රූප නැත කීවත් වැරදි. රූපන අර්ථයෙන්, විනාශීය අර්ථයෙන් ගත් කල්හි මොකද ඒ ගැන කියන්න තියෙන්නේ? ඔබට යම් විස්තරයක් කරන්න පුළුවන් නම්, ඔබට යම් නුවණැති සිහි බුද්ධියෙන් යුතුව යම් විමසීමක් කරනවා නම් මෙන්න මේ ආකාරයටයි ඒ රූපණ අර්ථය, එහෙම නැත්නම් රූපමය ස්වභාවය, විනාශී අර්ථය
ක්‍රියා වෙන්නේ කියලා. අර බුබුල කියන වචනේ අමතක නොකර හටගෙන නැසෙන බුබුලු කියන හටගෙන නැසෙන ඊටාම සියුම් බුබුලු කියන අර්ථයෙන් අමතක නොකර මේ ගැන එලිකිරීමක් කරන්න. ඔව් ධාතු ගුණ වශයෙන් පෙරළමින් ශනේන් වෙනස් වෙන ස්වභාවය. හරි. ඔව් ඒක හරි. ගුණ කීය මොනවාද? තෙත සිසිල වියලිය උණුසුම. ගුණ කීය මොනවාද? තෙත සිසිල වියලිය උණුසුම. ධාතු කීය මොනවාද? පඨවි ආපෝ තේජෝ වායෝ. එතනදී අපි ගන්න පඨවි කියන්නේ තද කරන කුඩු කරන ස්වභාවය. තද කරන කුඩු කරන ස්වභාවය. ගලන වැగిරෙන ස්වභාවය. එතකොට ගලන වැగిරෙන බවක් මේ පෙන්눔 කරන හරිය නෙමෙයි. ඒකේ ආරම්භක අවස්ථාව. දවන පැසවන දිරවන ස්වභාවය. විෂිකරන පොම්බුන හකුලවන විෂිකරන ස්වභාවය. ඒවට කියනවා ධාතු කියලා. ඒ ධාතු හැදෙන්න පඨවි ධාතු හැදෙන්න උපකාර වෙනවා. මේ ප්‍රත්‍ය වෙනවා මොනවද? වියලියයි උණුසුමයි කියන ගුණය. තේජෝ ධාතුව හැදෙන්න අර රත් කරන ස්වභාවය හැදෙන්න තවන පැසෙන දිරවන ස්වභාවය හැදෙන්නට උපකාර වෙනවා. මොකද්ද? වියලියයි උණුසුමයි. මොකද්ද? වියලියයි උණුසුමයි නේ තේජෝ ධාතුව. වියලියයි සිසිලයි උපකාර වෙනවා පඨවියට. ඊගවට සිසිලයි තෙතයි උපකාර වෙනවා ආපෝ වලට. ඊළඟට උණුසුමයි තෙතයි උපකාර වෙනවා වායෝ වලට. මේ ආකාරයට තෙත සිසිල වියලිය උණුසුම කියන ගුණ එකිනෙකට ප්‍රත්‍ය වීමෙන් පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු හත. දැන් මෙතන මේ සිදුවෙන සිද්ධිය හරියට ගොරෝසු මට්ටමේදී අපිට කොයි වාගේද පෙන බුබුලු අටකට නැසෙනවා වගේ. ඒතර භාග්‍යවතුන් වහන්සේ අපිට යථාභූත වශයෙන් රූපමය ස්වභාවයගේ රූපේ කියන අර්ථය රූපේ කිය රුප්පන අර්ථය නොත් විනාශී අර්ථය. දැන් අතන බලන්නකෝ අවිනිර්භෝගික වූ සිද්ධියක්. එතන මේන් ආපෝ මේන් තේජෝ මේන් වායෝ මේන් පඨවි කියන්නවත් මේ තෙතසිල වියලු උණුසුම කියනවත් ඇඟිල්ල දික් කළා පෙන්වන්න කාරණයක් නැහැ. නිතරම අවිනිර්භෝගික වූ ක්‍රියාවක්. එවැනි ඊටාම සියුම් තත්ත්වය අනුපරමාණුවටත් එහයින් වෙන සිදුවීම තමයි රූප. රූපාර්ථය. ඒක අපිට ගොරෝසු තත්ත්වයේදී පෙන්වුම් කරනවා බුබුලු නිතරම බිදෙනකොට අලුතෙන් බුබුලු හට ගන්නවා. පළමු බුබුලු නෙමෙයි. එතකොට පෙන කැටියක් තුල සිද්ධ වෙන ධර්මතාවය හි ඥානාභිවෘද්ධියෙන් අපි බැලිය යුතු ඒ මුලම හරිය නේද? එතකොට රූප ඇත කීවෙත් නෑ අපි නැත කීවෙත් නෑ. ඇතර දෘෂ්ටියකට අහු වෙන්නේ නෑ. සිදුවීම යථාභූත වශයෙන් ඒ පිළිබඳ දැකීම. දැන් එහෙමනම් රූපවල පරමාර්ථ මේ ස්වභාවය. රූප කියන කතන්දරේ මුල් ස්වභාවය ඒක නම්. එතන අපිට ප්‍රාර්ථනා කරන්න යමක් හිටින්නේ නැහැ. බැස ගන්න කාරණයක් හිටින්නෙත් නැහැ. ගිල ගන්න කාරණයක් හිටින්නෙත් නැහැ. එතකොට උපමාව තමයි ඒකට පෙරපිඩ. දැන් ඉතින් එවැනි පෙන කැටියක් නේ දැන් මේ මගේ මමයේ කියලා මේ කේශාතිර පාදාන්තය දක්වා පවතිනා වූ ගුණුව. එතන ඇඟිල්ල දික් කරලා බැලුවොත් අරය කියලා ඒ හැම ගොඩක්ම එතකොට අපි සම්බන්ධව බලනකොට මේ රූපമിതിය නිතරම පළමු එක නෙමේ ධාතු ගුණ වශයෙන් හටගන්නේ. ඊළඟට ඔබ පැහැදිලි කරන්න ඒ ධාතු ගුණ වශයෙන් හට ගැනීම මේ රූපമിതിය තුල සිද්ධ වෙන්නේ කොතනද? හැමතැනකම සිද්ධ වෙන හැම ශෛලියක් තුලම සිද්ධ වෙනවා. ඒ සිදුවීම මේ රූපമിതിය තුල
මොකද්ද ප්‍රමුඛත්වයලා සිද්ධ වෙන හැටි කොතනද මේ ආශ්වාස වාතයේ ජීව ගුණයයි ආහාරයේ ඔව් රස ධාතුවයි මනින්ද්‍රිය ගාව දැවෙනකොට ඔව් එතන සිද්ධ වෙනවා. ඔව් මනින්ද්‍රිය කියන වචනේ කියන්නේ නැතුව අපි එතන දැනට කියමු මනින්ද්‍රිය තමයි හරි හදවත කියමුකෝ ඔව් හදේ කියන තැන හදේ කියන කොටසේ මේ ආස්වාස් වාතයේ ජීව ගුණයයි අර මොකද්ද මේ රස ධාතුව ලේ ධාතුවෙන් එහාට යන රස ධාතුවයි බිඳෙනවනේ හැබැයි එතන බිඳෙනවයි කියනකොට මුළු ශරීර පුරාම තියෙන හැම සෛලයක් තුළමත් ඒ බිඳීම සිද්ධ වෙනවා දෙවරක නෙමෙයි අපි යමක් මොකද්ද කේන්ද්‍ර කරලා බලාගත්තොත් අපිට ලේසියෙන් ඒක පිළිබඳව ලියා ගන්න එතකොට හදවත ළඟ තමයි මේ කොටස දැවෙන්නේ ආස්වාස වාතයේ ජීව ගුණය. ඒතර ආස්වාස වාතයේ ජීව ගුණයයි ඔය කියාපු රස ධාතුවයි ආරම්භුනේ කොහෙද? ආස්වාසයෙන් ඇතුළේ වෙන ජීව ගුණයයි ඔය කියාපු රස ධාතුවයි ආරම්භ හටගත්තේ කොහෙද? සූර්ය ශක්තිය. ඔව් කලලේ ඇතුලේ. හරි මේ දැන් හරි කලලේ ගාව සිද්ධ වුණාට මේක පිටස්තරින් ආරම්භ වෙන තැන සූර්ය ශක්තිය. සූර්ය ශක්තිය මොනවටද දෙන්නේ කොළවලට වැදිලා නේ එතකොට එතන තියෙන්නේ මොනවද කාබන් ඩයොක්සයිඩ් සහ ජලය ගස්වල උරා ගන්න ජලයයි කාබන් ඩයොක්සයිඩ් දෙකයි මේ දෙක සූර්ය ශක්තිය උරා ගන්නවා කොළේ තියෙනා වූ හරිතප්‍රද කියන කොටසට. එන්න කියනවනේ නේද? කොළේ තියෙනා වූ කොළ පාට අර හරිතප්‍රද වායු සෛල වලට අර සූර්ය ශක්තිය උරා ගත්තාම එතන ඇතිවෙනා වූ යම් ක්‍රියාවක් ප්‍රතික්‍රියාවක් නිසා අටගන්නේ මොනවද? ග්ලූකෝස් සහ පිට වෙනව මොනවද? ඔක්සිජන්. දැන් මේ ග්ලූකෝස් නේද කොළවල අන්තර්ගත වෙලා අපි හපලා ආහාර වශයෙන් ගන්න වෙනවා. කොළ අල බත් හාල් වී කියනකොට ඒ ග්ලූකෝස් සහිත. ඒ වගේම අර නිකුත් වෙන ඔක්සිජන් නාසයෙන් ඇතුළු වෙනවා. එතන බලන්නකො සූර්යයා මුල් කරගෙන නේද ඒ ශක්තිය නිපද වෙන්නේ. රස ධාතුවයි ලේ වලින් එහාට එන රස ධාතුවයි ඔක්සිජන්. මේ දෙක එකතු වීමෙන් නැසෙනකොට හදවත ළඟ දැන් එතන හට ගන්නවා කර්ම නැගෙන්නට භාවිතා වෙලා අතහැරිච්චි චේතනාහම් භික්කවේ කම්මං වදාමි කියනවනේ අපි යම් ආකාරයකට අපි කයෙන් වචනයෙන් සිතෙන් චේතනා කරලා කියන්නේ ක්‍රියා කරලා අතහැරුණාම ඒ අතහැරිච්ච පැත්ත නැවත නැගෙනවා මේ චේතනා වශයෙන්. ඒකට කියනවා මොකද්ද? කර්ම ශක්තිය. කර්ම ශක්තිය චේතනා වශයෙන් නැගෙනවා. ඒ කර්ම ශක්තිය නැගෙන්නට මේ හදවත ළඟට කර්ම ශක්තිය නැගෙන්නට හේතු ප්‍රත්‍ය වෙනවා මොකද්ද? අර රස ධාතුවයි ඔක්සිජනුයි දෙක නැසිලා ඒ ඇති වෙන පසුබිම. ඒ නැසෙනකොට ඇති වෙන ඒ පසුබිම තුළ තමයි සිතිවිලි නැගෙන්නේ කර්ම ශක්තිය. එන්නේ එතන අර වැඩෙත් වෙනවා. මොකද්ද? අර වැඩේ කියේ මොකද්ද? ඒක හරියට නැගෙනවා. මම අර වැඩේ කියන වචනේ කියමු කිව්ද? හදවත ළඟ ක්‍රියාවලිය. ඔව් මොකද්ද? චේතනා පහළ වෙනවා වාගේ මොකද්ද සිද්ධ වෙන්නේ? චිත්ත වායුව නෑ දැන් චේතනා පහළ වෙනවා. චේතනා පහළ වෙන තැනම
සිදු වෙන අනික් වැඩේ මොකද්ද? මානසිකාර මනසෙන් ඒක ක්‍රියා කරනවා. මනසෙන් ක්‍රියා කරනවා. එහෙමද? භාවිතා හැරුණු දේවල් සිහිවීමක්. දැන් චේතනා නැගෙනවා කියන කතාවට ඒ කතන්දරේ ඔක්කොම හරි. චේතනා නැගෙනවා කියනකොට මොනවා හරි සිහි වෙලා එනවනේ. ආ? තව ඊළඟට එතන වෙන සිද්ධ වැඩේ මොකද්ද? කාය ක්‍රියා කරවුණු රූප නැගෙනවා. ආ රූප නැහැ. රූප නැගෙනවා. කොහොමද රූප නැගෙනවා කියන්නේ? මොකද්ද එතන වෙන්නේ? අර වැඩේ කියේ මොකද්ද? සිතුවිලි දැන් කියපු වැඩේ වෙනවා. මොකද්ද ඩික්ටර් වෙලා පැත්තේ? ධාතු ගුණ වශයෙන් ප්‍රත්‍ය ආ, ඔව්. අර වචනේ කියාපුවම වචන දිහිර වෙනවනේ. ඒකනේ යඩේ. අර ඊට ඉස්සර අපි කතා කරවනේ යමක්. මොනවද? හෙත සිසිල වියලිය උණුසුම කියන ಗುಣ මේ නිසා මොකක්ද ඇති වෙන්නේ? පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු. ධාතු ගුණ වෙනවා, ගුණ ධාතු වෙනවා. ඔය විදිහට රූපමය සිද්ධියක් වෙනවානේ. රූපමය නැගීමක් වෙනවා. පඨවි ආපෝ තේජෝ වායු රූප නැගෙනවා. මොකේට අනුවද? ඒ වෙලාවට තියෙන චේතනාවලට අනුව. ඒ මොහොතේ තියෙන චේතනාවලට අනුව එතන ඒ රූප නැගෙන එක තමයි රූපස්කන්ධය කියන්නේ. අර චේතනා නැගෙන තැන තියෙනවා මොනවද? වේදනා සංඥා සංඛාර විඥාන කියන නාම ධර්ම. ඊළඟට මේ රූප නැගෙන තැන තව ටිකක් අපිට හෙලි කරගන්න ඕනකමක් තියෙනවා විස්තර කරලා මතු කරලා. ඒ මොන ආකාරයෙන්? දැන් අපිට මේ ගොරෝසු තත්වයේදී මේ පවතින තත්වයේදී ඇහි පවතින මොකද්ද? ප්‍රසාදය. ඇහි පවතින මොකද්ද? ප්‍රසාදය. එතකොට ඇහි ප්‍රසාදයට සතර මහා භූතය අදාළයිනේ. පඨවි ආපෝ තේජෝ වායු කියන ධාතු හතරෙන් හැදුනා වූ සතර මහා භූතයන්ගේ කොටස අදාළයි මේ ප්‍රසාදයට. ඒ වගේ අපිට ඉදිරියෙන් හම්බ වෙන වර්ණ සටහන. ලක්කෝ රෝසමලක් කරි යම. එයිද සතර මහා භූතයන්ගේ සමන්විතයක්. එතකොට මේක ආලෝකය ආදී උපකාරයෙන් තමයි ප්‍රසාදය ළඟ ඒකේ ප්‍රතිබිම්බය වදින. ඒකේ අර කිරණ වදින. ආලෝකය ආදී කාරණාත් අයිති සතර මහා භූතවලට. එතකොට සතර මහා භූතයන්ගේ හේතු කාරණා ටික ප්‍රසාදයක හේතුවක්, ආලෝකයේ තව හේතුවක්, අර ඉදිරියෙන් තිබිච්ච වර්ණ සටහන තව එකක්. මේ හේතුන්ගේ ඵලයේ වශයෙන් මෙතන ප්‍රසාදය ළඟ ඇති වෙන ප්‍රතිබිම්බය. මෙතන ඇති වෙනවා අර කැඩපත තුලින් දකින්න ඡායාව වගේ. අර මල සම්බන්ධව ඡායාව වැටෙනවා. මල සම්බන්ධව ඡායාව වැටෙනවා. දැන් අර සතර මහා භූතයන්ගේ රූප වලින් හැදිච්ච එක නේද මේ ඡායාව? ප්‍රතිබිම්බය. ඒ නිසා ඒකටත් අපි කියමු රූපස්කන්ධය. අන්නේ ඡායාවට අපි කියමු රූපස්කන්ධය. තේරුණාද? රූපස්කන්ධය කියලා අපි කතා කරන එකේ වචනේ පරිසමාප්තාර්ථයටම අදාළයි. මොකද්ද? අර ඡායාව තමයි රූපස්කන්ධය. මොකද ඒ ඡායාව වැටෙන්න උපකාර වුණා. මොකද්ද? ප්‍රසාදය. ඒකයි සතර මහා භූතයන්ගේ පැත්තට. ආලෝකය සතර මහා භූතයන්ගේ පැත්තටයි. වර්ණ සටහන සතර මහා භූතයන්ගේ පැත්තටයි. නේද? ඒවෙන් සමන්විතය. ඒ හේතු නිසා හටගත්තා වූ යම් මේ ප්‍රතිබිම්බයේ ස්වභාවයක් පවතිනවනේ ඒක තමයි ඒ ප්‍රතිබිම්බයේ අවස්ථාව තමයි රූපස්කන්ධය. ඔන්න දැන් අතට මොහොතට තේරුම් ගන්න රූපස්කන්ධය කියන තැනට දැන් ඇවිල්ලා තියෙනවා. මොකද ප්‍රතිබිම්බය. එහෙනම් ඒකද අර වචනෙට රූපස්කන්ධය කියවට ඒකද අයිති වෙන්නේ මොකද්ද මේ මනෝමූලික පැත්තටමයි. ප්‍රතිබිම්බය ආයතනෙ කොහරද මනෝමූලික පැත්තටම. ඒ ප්‍රතිබිම්බය අරබය තමයි වේදනා කරන්නේ, සංඥා කරන්නේ, ලෝභ මෝහ සංස්කරණය වෙන්නේ දැනගන්න. ඒතර වේදනා සංඥා සංකාර චෛසික ධර්මය. අර රූපමය අවස්ථාවත් ප්‍රතිබිම්බය. දැන් අපිට කොහෙත්ම ද්‍රව්‍ය කතාවක් නැහැ.
කෙනෙක් හුස්ම නතර වෙච්ච හැටි පංචස්කන්ධය තමයි මෙතනින් අතහැරිලා පංචස්කන්ධ ක්‍රියාව තමයි නැවත මෞග්ගබේ සිද්ධ වෙන්නේ. අර ගොරෝසු තත්ත්වයේ පවතිනා වූ කරජකාය සතර මහා භූතයන්ගෙන් හැදුණු කරජකාය තමයි මිනී කරතර ගිහින් දාන්නේ. එතන පංචස්කන්ධයේදී රූපස්කන්ධය කියන කතන්දරේ ද්‍රව්‍ය නෙමෙයිනේ. යම් ප්‍රතිබිම්බයක් අරබය තමයි විඳින්නේ හඳුනන්නේ දැනගන්නේ. මේ ලෝභ මොහ වෙන්නේ. ලෝභ මොහ වෙන්න ප්‍රත්‍ය වෙනවා අනුශය ධර්ම. එතන විදීම හැදෙනීම චෛසික ධර්මයි. එතන දැන ගැනීම චෛසික ධර්මයි. ලෝභ මොහ කියන ඒවත් චෛසික පැත්තට. ප්‍රතිබිම්බයයි ඉති මනෝමූලික පැත්තට. දැන් ඔබට තේරෙනවා ඉන්ටර්වියම් සහ මුලින්ම පංචස්කන්ධය මනෝමූලිකයි. හටගෙන දැසෙන පංචස්කන්ධය මනෝමූලිකයි. සහ අයිති නොවන. ඒ වගේම අයත් නොවන, අයිති නොවන, විශ්වීය නිට්ටය නොවන සිටිය. ඕකට තමයි මේ මම එක්ක ඉන්නවා සතෙක් ඉන්නවා යනවා එනවා කියනවා කරනවා කියලා අපි අහු වෙලා තියෙනවා. අවබෝධයේ ප්‍රාරප්‍රාප්තියට පැමිණි උතුමන් වහන්සේට ඕක ඔතන විශ්වීය වූ අයත් නොවන අයිති නැති දුක්ඛමය වූ සිද්ධියක් පමණයි. ඒ නිසා තමයි චිත්ත ක්‍රියාවායෝ ධර්මතාවයක වැඩ ඉන්න තාක් වැඩ ඉන්නේ. දැන් එතකොට ඔන්න ඔබ දැක්කා රූපස්කන්ධය සම්බන්ධව ප්‍රාර්ථනා කරන්න දෙයක් නැහැ. ඒක ප්‍රතිබිම්බමය ස්වභාවය. ඒකට වේදනාව සංඥාව සංකාර විඥාන සම්බන්ධවත් චෛසික ක්‍රියාවලිය. ඒක ප්‍රාර්ථනා කරන්න යමක්. බැස ගන්න කාරණයක්. එතකොට ඒවයි අස්තංගමයි අපිට අහුවෙන්නේ. නිරෝධය. එතකොට ප්‍රාර්ථනා කරොත් බැසගත්තොත් එල්ලුනොත් ඒකට උපාදානය කියනවා. තෘෂ්ණාව නිසා. එතකොට තෘෂ්ණායි උපාදානයි. ඒ නිසා භව කියන්නේ අනුශය ධර්ම වශයෙන් ආය නිද්‍රෝපගත වෙනවා. එතකොට පුනර්භවයට කාරණයක් වෙනවා. ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපායාස. මේ මම මගේ ඉන්නවා තියනවා කියන දෘෂ්ටිය තුල මේ දිරීමට මේ දුක් දොස් උපායාස හීලීම් ආදී දේවල් වලට කාරණයක් වෙනවා. දැන් ළඟින්ම නේද මේ ගැන විවාහ කරන්න තියෙන්නේ. දුරින් නෙමෙයි. අවදි වීම නේද කරන්න තියෙන්නේ. එහෙමනම් මූණ දීම මොකක් වෙන්න ඕන? මූණ දීම. ඔබගේ දෛනික ජීවිතය තුළ කටයුතු කිරීම තුළ මූණ දීමෙම ඔබට තියෙන්නේ මොකද්ද? නැගිටීමෙම ඉවර බව. කතා කිරීමෙම ඉවර බව. හැම මොහොතකම හැම ඉරියව්වකම ඒ ඉරියව්වේ කටයුතු කළාට කටයුතු වලින් මේවා ඉවර බව. මෙතෙකු තුනේ එච්චරයි ගෑවිලා නැහැ. දැන් ආයෙත් අපි කියන අර මුලින් කියපු වචන මොකද්ද? ගෑවිලා. කිරීම මත. කතා කිරීම මත. යෑමීම මත. කීම් කිරීම මත. ඒවා ප්‍රාර්ථනා කරන්නට, බැස ගන්නට, ගිල ගන්නට තරම් යමක් නෙමෙයි. යමක් කාරණයක් නෙමෙයි. ඒවායේ ශූන්‍යත්වය දැකීම, සිහිය. ඒවායේ හිස් බව දැකීම. ඒ හිස් බව දකිමින් තමයි ඒව කරන්නේ. එතකොට ඒවායේ කිසිදු අපිලිපලක් වෙන්නේ නැහැ. අපිලිවෙලක් වෙන්නේ නැහැ. වැඩ කටයුතු වල කිසිදු පැටලීමක් වෙන්නේ නැහැ. කොච්චර වැඩ කටයුතු තිබුණත් ඒ සම්බන්ධව විශ්වෝපවීමකුත් නැහැ. එළිය වැටිලා. කොහෙද?
නොගෑවිච්ච සිත මතුවෙලා සාක්ෂාත් වෙනවා. පහළ වෙනවා. නොගෑවුණු සිත. නොගෑවුණු සිතේ ඒ පිළිබඳ අත්දැකීම වැඩි නිසා ගෑවිච්ච දේවල් ගෑවෙන්න මේ කියන පහළ වෙන ඒවා ඉවර වෙන බව දකින්න. ඒ නිසා තමයි අර ගාතාවක තියෙන්නේ දැවතෙන් අර ආර්ය ශ්‍රාවකයා පිළිබඳව තියෙන රතන සූත්‍රයේදී ගාතාව යතින්ද කීලෝ පටවින් සිතෝසියා චතුබ්බිවාතේබි අසම්පකම්පියෝ තතූපමං සප්පුරිසං වදාමි යෝ ආර්ය සත්‍යානි අවෙච්ච පස්සති ඉදම්පි සංගේ රතනම් පනීතං ඒතේන සත්‍යේන සුවත්තියෝ නගරයේ මැද සිටවන ලද්දා වූ ඉන්ද්‍රකීලයට නගරද්වාරය නගරයේ දොර වහන්න තියෙන ගල් කණුවක් හිටවන නගරයේ මැද ඒ ගල් කණුවේ තමයි අර දොර වහලා බැඳින්නේ ලණුවකින් දම්වැලකින් ඒකට කියන ඉන්ද්‍රකීලය කියන වචනේ. නගරයේ දොර ළඟ සිටවන ලද්දා වූ ඉන්ද්‍රකීලයට සිද්ධිසින් සුරං හැමුවට ඉන්ද්‍රකීලය නොසෙල්වෙන්නේ යම්සේද. ඒ වගේ ලාභාලාභ නින්දා ප්‍රසන්න කීස් දුකසපේ කියනවා ලෝ ධර්ම අටෙහි කම්පා නොවන සිත මම කම්පා වෙන්නේ නැහැ කියන්න බෑ. මම දෘෂ්ටිය තුල කම්පා වෙනවා. මම දෘෂ්ටිය දුර වෙනකොට අර ප්‍රාර්ථනා කරගෙන බැස ගන්න ගිල ගැනීම නැති වෙනකොට අර නොගෑවිච්ච සිත අත්දකින්නකොට අර හැම ෂණේකම ආස්වාස වාතයයි මේ රස ධාතුවේ කොටසකුයි බිඳෙනකොට වේගයෙන් හටගෙන බිඳෙනකොට එතන අසංකතයට බිඳෙන අන්‍ය අසංකතේ එතන සංකත නොවන තරමට බිඳෙනකොට ඒ සංකත නොවන අත්දැකීම නිරෝධය අපි කියනවා නොගෑවුණු සිත ඒ අත්දැකීම ඔබට ටික ටික හරි අත්දකින්නකොට මොකද වෙන්නේ මේ ඔබට පේන ඇයෙන දකින්න විඳින කටයුතු වල මහා බරක් නැහැ ඒවා හුදෙක් පෙවුන ඇවුන දැක්ක වින්දා වගකීම් යුතුයකම් වශයෙන් කරන්න තියෙන ඒවා කළා එතනින් මේවා ඉවරයි ඇත්තම කාරණා එතනම අපේ අත්දැකීම වෙන්න ඕන මොකද්ද ඉවර බව දැකීම එතකොට ඒ අත්දැකීමෙන් තමයි දිවා විහරණයට නිරෝධ සමාපත්තියට එවැගේම තථාගත දැක ගන්න යන්න පුළුවන්. යනවා කියවට කොහෙවත් යනවා නෙමෙයි. ඒ අත්දැකීම වැඩි වෙන්න නිවන විශ්ව වෙන මොනවද? හමුවන්නේ හැමතැනකදීම නිර්වාණය වන්නේ. හමුවන්නේ හැමතැනකදීම නිවන. දැන් නට හමුවන්නේ ඒ දේවල්නේ. බස් එකට නැගින්න ගියොත් බස් වෝල්ට් එක කඩේකට ගියොත් කඩේ. ඉතින් ඒ විදිහට අපිට දැන් මේ අහුවෙන්නේ. ඒවා හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවය. සංකත. සංකත වූ ස්වභාවය. ඒවා යම් යම් හේතුන් නිසා හටගත්තා වූ ඵල. ඒ හේතු නැත්තම් ඒ ඵලෙ නැහැ. කඩේට යනවයි කියන හේතුව නැත්තම් කඩේ කියන ඵලෙ නැහැ අපිට. එතන එළවලු බඩු ගන්නවයි කියන හේතු නැත්තම් එහෙම ඵල නැහැ. ඒතර ඒ හේතු හිතර නැගෙයිද? ඒ හේතු වලට අනුව ඵලය මානසිකවත් පෙනෙයි ප්‍රසාද වලට ගැටලත් පෙනෙයි. ඒතර හේතුඵල ඒ සිද්ධිය තුළ තමයි අපි ගිල ගන්න, බැස ගන්න. ආත්මීය වෙන්නේ. ඒ නිසා මොකද වෙන උපාදාන නිසා භව භවපත්‍ය ජාති ජරා ව්‍යාධි ශෝක පරිදේ දුක්ඛ දෝමනස් උපාය. දැන් හැම වෙලාවකම ඉවර බව ඇත්තයි. හැම මොහොතකම ඉවර බව ඇත්තයි. ඒ ඇත්තට ශක්තිමත්ව මුල දෙමු. දැන් භාවනා කරන්න 아무තු જાති නැහැ. හැබැයි වීර්යවන්තකම ඕන. සිහියයි වීර්යයි ප්‍රඥාවයි අධිෂ්ඨාන. මොකද ළඟම වේශ දුක ආසාරේ නැති තැන තියෙනවා. ළඟම මණික තියාගෙන අපි මණික දිහා බලන්නේ නැතුව වෙන වෙන දේවල් බලනවා. ළඟම මණික තියෙනවා. ළඟම නිරෝධිය තියෙනවා. ඒ ගැන අපි අවධානයක් නැතුව ප්‍රසාද වලට ගැටෙන
මොනවාද? රූප වේදනා සංඥා සංකාර විඥාන සිද්ධිය. ඇහැ නිසා කනනාසය දිව ශරීරය කියන ප්‍රසාද පහ නිසා ඇතිවෙනා වූ අර ප්‍රතිබිම්බේ රූපස්කන්ධය ඒ පිළිබඳව විඳිනවා, හඳුනනවා, දැනගන්නවා. කනට යමක් හැපෙනකොට ප්‍රතිබිම්බමය ශබ්ද රූපය, ප්‍රතිබිම්බමය ශබ්ද රූපය ඒ පිළිබඳව විඳිනවා, හඳුනනවා, දැනගන්නවා. නාසයට යමක් හැපෙනකොට ප්‍රතිබිම්බමය ගන්ධ රූපය, දිවට හැපෙනකොට ප්‍රතිබිම්බමය රස රූපය, කය පුරාම ප්‍රතිබිම්බමය රූපය. ඒ රූපය අරබය විඳිනවා, හඳුනනවා, දැනගන්නවා. එතකොට ඒ යම එකක් පිට ඉවර වෙලා මෙතෙකුත් ඉවර වෙලා දැනුදු ඉවර වෙනවා. කියම මොහොතකමත් ඉවර වෙනවා. ඒ කෝකේ කොතන අල්ලන්නද? කොයි තප්පරේ ජීවත් වෙන්නද? ජීවත් වෙන්න හැදීමක් කරන්න ලෑස්ති වීම. ලෑස්ති වෙනවා මිසක්කම් වෙන මොනවද කරලා තියෙන්නේ? ඉඳලා නැහැ. හැබැයිම කතාව ජීවත් වෙලා නැහැ. ඒ සම්බන්ධව ලෑස්ති වෙන්න හදනවා. මානසික දෝංකාරය. අර රූප වේදනා සංඥා දැන් රූප කියන එකක් කියවනේ අපි ප්‍රතිබිම්බයයිනේ. වේදනා සංඥා සංකාර චෛසික ක්‍රියාවලිය. ඉතින් එහෙම යම් මනෝමය දෝංකාරයක් මිසක වෙන මොනවද සිද්ධ වුනේ? මෙන්න මේ මනෝමය දෝංකාරයට ඔබ දැඩි ලෙස හසුරුවන්නේ නම් එතනින්ම ඔබට අසීමිත බව ඊට තථාගත වැඩ ඉන්න තැන දකින්න. ඒ දකින්නේ දැන්මයි. තථාගත දකින්න තමයි ජීවිතය ගත වෙන්නේ. දවස ක්‍රියා වෙන්නේ. දවසේ කටයුතු වෙන්නේ. තථාගත දකින්න. ඒ නිසාම අර දැඩි ලෙස අරේ කම්පා වෙන්නේ. නැත්නම් හිත කම්පා වෙන, හිත වෙවුලලා යන જાතිරි වෙන්නේ අපිට. ඇයින් කරින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් හැප්පෙනවත් එක්කලා ප්‍රාර්ථනා කරලා බැසගෙන ගිලගෙන හැප්පෙනේවට බැස ගන්නවනේ, ගිල ගන්නවනේ, ප්‍රාර්ථනා කරනවනේ. ඒ නිසා මොකද වෙන්නේ? මෙහෙ මොකද දෙමෝලේ වීකුටනවා වගේ. සතුටෙදි තින හැන තරහෙදි තඬනවා. දුකෙදි තඬනවා. හින හැන්න යනන්න පටන් ගන්නවා. හරි කියනවා, අනේ වැරදුනා කියනවා. දෙමෝලේ වීකුටන්නේ නැහැ මෙහෙ. මේ කම්පාව. තථාගත පිළිබඳව සමාධි අපේ සමාධි ලංකාවේ සමාධිය පිළිබඳව පෙන්වන තථාගතයන් වහන්සේ සමාධිය පෙන්වන හොඳම සාක්ෂිය මොකද්ද? මහමහිනාවේ තියෙන සමාධි පිළිමය. ඔබ ගිහින් තියෙනවානේ හැම කෙනාම මං හිතන්නේ සමාධි පිළිමේ ළඟ බලලා තියෙනවා නේ. සමාධි පිළිමේ ගාවට ගිහින් බලාගෙන ඉන්නකොට මොකද්ද පේන්නේ? සමාධි පිළිමේ ඒ ප්‍රතිමාව තුල, ප්‍රතිමාවේ මූණ තුල. ඒක එක පැත්තක පෙන්නනවා සතුරු සහගත මුව මණ්ඩලයේ තියෙනවා. එක පැත්තක අංගිත දකුණු පැත්තේ මේ hina වෙච්ච ස්වභාවය. ඒකේ අනිත් පැත්තේ තියෙනවා නිකන් දුක්ඛ ස්වභාවය. පොඩි ඉරිකැලි වලින් තමයි ඒක අරන් තියෙන්නේ. එක පැත්තකින් hina වෙච්ච ස්වභාවයක් පෙන්නනවා. මුව මඩලේ අනිත් පැත්තේ කියන්නේ මේ කට හරියේ අනිත් පැත්තෙන් පෙන්නනවා නිකන් දුක්ඛ ස්වභාවය. ඔබ ඒක දකින්න ඇති මම. අදුක්ඛම සුඛ. සුඛත් වන දුකත් වන සමාධියක වාසය කිරීම. පෙන්නන්නට තියෙන මේ මොනවද මේ ඉරියව් දෙක. සමාධි පිළිපිට ආයේ ජාතිමා අනුරාපුරේ ගිය වෙලාවකදී මේ ඔය ඉතින් මේ මොනවා ඩෙල්ටා උඩ ඉතින් කවදා යන්න හම්බ වෙයිද දන්නේ නැහැ. කොහොම හරි මේ වෙලාවක බලන්න හොඳට මැදට වෙලා බලාගෙන ඉන්නකොට දෙපැත්ත පේනවා. ඉතින් මොකද්ද මේ පෙන්වන්නේ? අධික හිනාවකුත් නෙමෙයි
අධික දුකකුත් නෙමෙයි. නමුත් අර විහිිත පුබ්බංගම ස්වභාවය මද සිනහ. ඒ මද සිනහ කියන්නේ hina වෙනවා කියන එක නෙමෙයි. මොකද හරියට කොයි වාගේද කියන්නේ? මොකද ඉවරයි කියනවා වගේ. කරලා ඉවරයි. අර කතං කරණීයන් නපරං ඉත්තත්තාය. කල යුතු සියල්ල ඉවරයි. ඒක තමයි අමා මහ නිවන. දැන් මොකක්ද අපිට කරන්න තියෙන්නේ? දැන් ඔය කතා කරපු හරිය බලනකොට අපිට මොකක්ද දැන් කරන්න තියෙන්නේ? හරියටම කියන්නේ කල යුතු දේ දකිමින් ඒ දේ ඉවර බව දකිමින් දකිමින් කියලා ආයේ කැලේ දාන්න ඕනේ. ඒ දේ ඉවර බව එච්චරයි. ඒ කරන කියන කටයුත්ත ඉවර බව. ඒකට හොඳ වීරියක්, හොඳ ශීයක්. කටයුතු කිරීම පෙන්වු කරනවා. හැබැයි ඉවර බවට ඊට වැඩිය ලොකු මේ ශීනක් ගැනීම. ඒක පිටට පේන එකක් නෙමෙයි. කටයුතු කිරීමක් තියෙනවා ඒක ඉවර බවට. ඒතර කරපුවා ඉවරයි. කල යුතු සියල්ල කරලා ඉවරයි. ආයෙ කරනවා නම් පළමු එක නෙමෙයි. ඒක කරනවා එකක් පේනවා. ඔබේ 100ට නැගෙන්න පටන් ගන්නවා නොකරන තැන. අර නිහඬ තැන. ආර්ය තුෂ්ණිම් භාවය. ඒ නිහඬකම ඔබට එන්නේ ඒ අත්දැකීම පළල් වෙනවා. ඒ අත්දැකීම පළල් වෙන තැන ආයෙ රකින්න ඕනද සීල්? රකින්න සීලද? නෑ, ඉන්ද්‍රිය සංවරයි. රකින්නවා නෙවෙයි රැකෙනවා. යෑමීම කීම කිරීම ඉදීම හිටීම හැම එකක්ම සිහියෙන් නිසා පිටින් කෙනෙකුට පේනවා සිල් රකින්නවා වගේ. සිල් රකින්නවා නෙමෙයි. එයාට නිහඬකමේ තියෙනා වූ අර අසීමිත බව පිළිබඳව ලබන්නා වූ අත්දැකීම එන්න සංවර්ධනය. ඒක ගීගේ හිටියත් පැවිදිලා හිටියත් ඒ අත්දැකීම වැඩි වෙනවා නම් ඒකට කියනවා ආර්ය ශ්‍රාවක. ආර්ය ශ්‍රාවක භාවය වඩා තීව්‍ර වෙනවා. ඒ තමයි තථාගත දකින්න. බුදුදහම ප්‍රායෝගිකයි. බුදු කීවේ කොතරද? තථාගත භාවය. ඇති නොගෑවිච්ච තැන. අසංකත ධාතු. දහම කීවේ තථාගත දකින්න යන්නේ ඉවර වෙනවා. ඒ මොහොතට ක්‍රියා. ඒ වෙලාවට හිතට පහළ වෙන ඒ වෙලාවට ඇට කරන්න ආසෙ වෙන එක ඒ වෙලාවේ ඒ හේතුන්ගේ ඵල. ඒ හේතුන්ගේ ඵල. ඒ හේතු නිරෝධයි ඒ ඵල නිරෝධයි. අපි කිව්වේ අහසේ දේ දුන්න තියෙන එකක් නෙමෙයිනේ, කොහෙන්වත් ආපු එකකුත් නෙමෙයිනේ. ඒ වෙලාවේ වෙස්සයි යව්වයි ප්‍රත්‍යවීමෙන් පෙන්වුම් කරනවා. ඒත් එක්කලම වැස්ස නැත්තම් අවුව නැත්තම් එහෙම එකක් නැහැ. ඒ වෙලාවේ හේතුන්ගේ ඵල එකල අපේ ගනුදෙනුව තියෙනවා. අපි කතා කරයි, අපි යයියි ක්‍රියා කරයි. ඒ වෙලාවේ හේතුන්ගේ ඵල එක්ක. ඒ හේතු නැත්තම් ඒ ඵල නැහැ. ඒක අපිට දෝමනස්ස වෙන්නව සෝමනස්ස වෙන්නව කාරණයක් නැහැ. ඒක නිසා ඒ ඵල නැහැ. ඒක ඔබගේමයි කතන්දරයක් නෙමෙයි. ඒ හේතු නැති නිසා ඒ ඵල නැහැ. එතකොට ඒ හේතු පවතින දක්කල් ඒ ඵලය. අර දේ දුන්න තියෙන්නේ මොනවද? ඒ වැහි බින්දුවේ ආලෝක කිරණේ පවතින තාක්ක. ඒ හේතු නැති වෙයිද ඒ ඵලෙ නැහැ. ඉතින් හැමදාකමත් හේතු නැතිනව මිසක්කන් තියනව නෙමෙයිනේ. එහෙනම් ඵල තියනව නෙමෙයි. ඵල නිතරම පෙන්눔 කරලා නැසිනවා. ඒක තමයි දහම. බුදු කීවේ නොගෑවිච්ච තැන. දහම කීවේ ඒ හේතුන්ගේ ඵල. ප්‍රායෝගිකයි. ඒකෙදී ඒ බව ප්‍රත්‍යක්ෂ කිරීම. සංඝ. ආර්ය සංඝ. ඒ හේතුන්ගේ ඵල නිරෝධ බවට ප්‍රත්‍යක්ෂ කිරීම තමයි
සිහි ගන්වා ගැනීම තමයි ප්‍රායෝගිකත්වය තමයි සංඝ. දහමේ හේතුන්ගේ ඵල. එතකොට මොකද වෙන්නේ? හේතුඵල නිරෝධ බවට ප්‍රායෝගික වෙන තරමට හම්බෙන්නේ උත්තරේ මොකද්ද? තථාගත. උත්තරේ නෙමෙයි. තථාගත තමයි නොගැවිච්ච තැන. එහෙනම් නිවන් දැකලායි ජීවත් වෙන්නේ. හමුවන්නේ හැමතැනකදීම නිර්වාණයවත්. හමුවන්නේ හැමතැනකදීම තථාගත වන්නේ. කොච්චර එළියද කොච්චර ලස්සනද තථාගත දර්ශනය. හමුවන්නේ හැමතැනකදීම බුදුහාමුදුරුවෝ. හරි වැඩේ. මිනිස්සු කියනවා හමුවන්නේ හැමතැනකදීම මොන මොනවා හරි කියලා. හමුවන්නේ හැමතැනකදීම බුදුහාමුදුරුවෝ. මේක එළිදරව් වුණා. මෑත කාලෙත් එළිදරව් වුණා. ඉන්දියාවේ ප්‍රධානියා කවුද? නරේන්ද්‍ර සිංහ මෝදි මහත්මයා. එතුමා ආගම ලබ්ධියෙන් ඉන්දියාවේ ගොඩක් තියෙන්නේ මේ මොනවද මේ? දේව ඇදහිම්නේ. ඊයේ පෙරේදා කියලා තිබුණා මේ කොරෝනාව නිසා එළිවෙච්ච එකම කාරණේ බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාව. තථාගතයන් වහන්සේගේ නේද? ඒ හේතුන්ගේ පලන. දැන් මේ කොරෝනා හේතුන්ගේ පලන මේ විඳින්නේ. දැන් මේ කරන්න මොකද වෛද්‍යවරු එකතු වෙලා දැන් මොකද්ද මේ කියන්නේ? වහන්න කියනවනේ. ඔව් ඇයි මොකටද? ඒ හේතු නැති කරන්න. සතියක් දෙකක් තුනක් මාසයක් වහන්න. ඇත්ත මොකටද? ඒ හේතු බිදලන්න. ඒ දුරු කරලා. එතකොට ඒ ඵල නැහැ. එතකොට හේතුඵල නිරෝධය ධර්මතාවයි. නැත්තම් අර කවුද කිව්වා වගේ අර මොකද දෙයියන්ට බාර දෙනවා. මතද? බෞද්ධයොත් වෙලා ගොන් කොමල කතා කර දෙයියන්ට බාර දෙනවා. කොහාටද මේ දෙන්න හදන්නේ? හේතුඵල නිරෝධය පිළිගන්නේ නැතිකම. අපි නිතරම බුදු සමයට අදාළ කට්ටිය බුදු දහමට නිරෝධයට සහ නිරෝධය පෙන්වන නිරෝධය අත්දකින්න දහමට කැමතියි. එතකොට අපිට අහු වෙනවා මොකද්ද? ඒ වෙලාවේ හේතුන්ගේ ඵල නිරෝධයි. මෝදි මහත්තයාටත් ඒක පෙවුණා. එතුමාට. එතුමා උත්පත්තියෙන් ආගම ලබ්ධිය වෙන එකක් වුණාට එතුමා දැක්ක තථාගතයන් වහන්සේගේ ප්‍රකාශය විතරයි ඇත්ත. මොකද කොරෝනා කියන හේතු ඇති වෙන්න අදාළ ඒ හේතු ආවට පස්සේ ඒ ඵලෙ පෙන්නුම් කරනවා. ඒ හේතු නැතිනම් ඒ ඵලෙ නෑ. ඒතර හේතු නැති කිරීමේ ක්‍රමවේදය. ඒක ඉතින් එක සියුම් උපක්‍රම වලින් ක්‍රමවේද වලින් ඒ හේතු නැති වෙන ක්‍රමය. එතකොට එවැනි ඵල පෙන්නුම් කරන්නේ විද්‍යාමාන නෑ. එහෙනම් ඕක දෙවියන්වත් දෙවියොත් බයයි දුවන. කොරෝනා වලට දෙවියොත් බයයිනේ දිව්වනේ. එක දෙයියෙක්වත් නැහැ නේද ලෝකෙම නිර්මාණය කරපු. ලංකාවේ හිටපු කතරගම දෙවියොත් නැහැ මොකෙක්වත් නැහැ. එහෙ පැත්තේ වෙන රටවල් වල ඉන්නවනේ එක එක දෙවිවරු. එක එක ආගම් වල. එක දෙයියෙකුටවත් බැරි වුණා. ඒ වැඩේ කර තථාගතයන් වහන්සේ කියන්නේ හේතුඵල නිරෝධය. තථාගතයන් වහන්සේ පෙන්නේ. ඒ හේතු ආපෙට ඒ ඵලය එනවා. තමන් වහන්සේ වැඩ ඉන්න වෙලාවෙත් ඒ හේතු ආපු නගරයක් තිබුණා විශාල අනුවර. ඒ ඵලය තිබුණා. ඒ ඵලය දුරු කරන්න හේතු දුරු කරන ක්‍රමයක තමන් වහන්සේ විශ්වීය වූ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නය සජ්ජායනා කෙරුවා. ඒ නිසා මොකද වුනේ? ඒ හේතු නැති වෙලා ගියා. ඒ ඵලෙ නැහැ. එදාටත් එකයි අදටත් එකයි මත්තරත් එකයි. තථාගත දර්ශනය විතරයි ඇත්ත. යමක් සිදුවේද සිදුවෙන දේ පිළිබඳව හෙළිදරව් කරපු දහම. අනික්වා තිබුණේ මොකද්ද? සිදුවෙන දේ පැත්තක තියලා ආත්ම කේවලත්වයන් වලට පත්වෙච්ච සමහර පින්වතුන්ලා මේ තැන් පරාමර්ශනය කරන්න ගිය කිය විවිධ මේ ක්‍රමවලට මිනිස්සුන්ව තල්ලු කරනවා. තල්ලු කිරීම තුළ ඇදහිලි වලට වැටෙනවා. පුදුම ඇදහිල්ලක් නේ තියෙන්නේ මිනිස්සුන්ට. දැන් ඒ ඇදහිලි මොකක්වත් නැහැ. එකකින්ම අදහලා පුළුවන් වුණ අය කොරෝනාව යට කරන්න. එතකොට මිනිස් සිතකින්ම තමයි යම් අලුත් හේතුත් හටගන්නේ. දැන් මිනිස් සිත් වලින් අලුත් හේතුත් හට ගන්න ඕන. දැන් මේකට අදාළ බේත් අලුතෙන් ඒත් මිනිස් චින්තනයට අනුව මේකට මේකයි කිය යම් ආකාරයේ විද්‍යාත්මකව මේ විද්‍යාත්මක වූ කියන වචනේ මේ දවස්වල හරියට කතා කරනවා. විද්‍යාත්මක වූ මේ මොනවද මේ ගවේෂණවල යෙදෙනකොට තමයි ඒක ප්‍රතිඵල තමයි දැන් ආයේ ඉස්මතු වෙලා ඉන්නේ. දැන් මේ දැන් බේත් විදින වෙලා තියෙන එකනේ.
නොවේවා නොවේවා කියලා ප්‍රාර්ථනා හොඳයි මේ මල් වට්ටි දැන් 84000 අර පින්කම් කරන්නේ පහන් තියලා මල් තියලා ඉතින් 84000 පහන් තියලා ජයශ්‍රී මහඳුරු ගාවට ගිහලා පූජා කරමු කට්ටිය මේකතු වෙලා කොරෝනා දුරු වේවා කියලා තිබ්බට වැඩි හැදෙනවා ඈ අර කුම්භ මේලා කියලා එකක අර ඉන්දියාවේ කරුවේ දෙවියන් ආන්දරේ වතුර අරගෙන තිබ්බට වැඩි හැදෙනවා අර යාපනේ නල්ලුල් කෝවිල අර ඊයේ පෙරේදා ලොකු මෙයක් කරලා තිබ්බට වැඩි හැදෙනවා එතකොට කිසි විද්‍යාත්මක බවක් නැහැ ඒක කරන්න බෑනේ එතකොට තථාගතයන් වහන්සේගේ අනුශාසනාව තථාගතයන් වහන්සේ අසරණ සරණ අසරණයි කවුද අර අසී නොගැවිච්ච තැන නොදැක්කව අසීමිත බව නොදැක්කව අර හැම ස්ථානයකම ආශ්වාස වාතයයි රස කොටසකුයි බිඳෙන තැන නොදැක්කව බිඳෙන තැන දැකීම තමයි නිවන් දකින්නවා කියන්නේ ඒකයි මේක මෙතනින්ම පෙන්වන්නේ පිටින් නෙමෙයි හුස්ම ගැනීම එහෙම සිද්ධ වෙන්නේ මෙතනනේ මෙතනින්ම ඉතා ගැඹුරට බහලා මෙතනින් මේ හුස්ම ගන්න තැන කියන්නේ ඒ රස ධාතුවයි ඔක්සිජන් නොයි බිඳෙන තැන ෂණයෙන් දැකීම තමයි මේ නිවන් දකින්නවා කියන්නේ. ඒකට අසංකත බව දකින්න. එතන සරණයි. අසංකත බව දැක්කොත් සරණයි. ඊට මෙහා සියල්ලම අසරණයි. ඊට මෙහා සියල්ලම හේතුඵල නිරෝධයට අදාළයි. හේතුඵල ධර්ම. ඒක නිසා දැන් ආගම ලබ්ධියෙන් පිටස්තරායට පවා දැන් අන්තිමට භාග්‍යවතුන් වහන්සේගේ ප්‍රකාශනය තමයි පිළිගන්නේ. අපේ බෞද්ධයෝයි කියන නමට ඉන්න අය තවත් එක එක ඇදහිලි වල යන්නේ. ඒ තථාගතයන් වහන්සේගේ ප්‍රකාශනය පිළිබඳ විශ්වාසය. මොකද මෙහෙම එකකුත් තියෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ තුල පැහැදිලි වෙන කම්මස්සකෝමි කම්ම යෝනි කියන වචනයක් තියෙනවා. කර්මයේ උත්පත්ති කරගෙන ආපු ගමනේදී ඒ කර්ම ශක්තිය නොගෙවෙන තාක්කල් ඒ කර්ම ශක්තිය නොගෙන තාක්කල් එයාට මේක අතහැරෙන්නෙත් නැහැ. හුස්ම නතර වෙලා මේක සීතල වෙන්නෙත් නැහැ. කම්ම යෝනි කම්ම බඳු කම්ම පටිසරණ. කර්මයේ උත්පත්ති කරගෙන කර්ම ඥාති කරගෙන කර්මය පිළිසරණ කරගෙන. ඒක අතරමඟදී යම් දේවල් කරලා යම් වෛරසයෙන් උනත් මෙහෙම මැරෙන්නේ නැහැ. එතකොට මැරෙනවා නම් මැරෙන්නෙත් වෙන මොකක් නෙමෙයි. සමහරට කොරෝනාම කියලා වචනෙට උඩින් දැම්මට මොනවා හරි අතුරු ආබාධ තියෙන කෙනෙකුට ඒ අතුරු ආබාධي උත්සන්න වෙලා මැරෙන්නේ. ඒකට හේතු කාරණා වෙනවා අර වෛරසය. නමුත් මැරෙන්න කාරණේ වෙන්නේ මොකද? අතුරු ආබාධය. හොඳට හොයලා බැලුවොත් ඒක තමයි කතන්දරේ. නමුත් ඒව අර කොරෝනා නිසා කියන තැනට දාන්න වෙනවා. ඊටාම සියුම් බැලුවොත් ඒකයි. එතකොට කෙනෙකුට අතුරු ආබාධ හැදෙන්නෙත් මොකක් හින්දාද? විවිධ ආබාධ හැදෙමුද? ඒ ගෙනාපු කර්ම ශක්තිය වැය වෙන ක්‍රමේ. එක්කෙනෙකුට පිළිකාවක්, තව කෙනෙකුට දියවැඩියාව, තව කෙනෙකුට ඒ හැදෙන්නේ මොකද? අර ප්‍රතිසන්දි විඥානයේ ඉඳලම ඒ හැදෙන ඒ වෙලාවට හැදෙන කාරණේ. ඉතින් ඒක ඒ නිසා මැරෙන්න තියෙනවා නම් ආයේ කොරෝනා එකෙත් මැරෙනවා. මැරෙන්නේ නැත්තම් මේ වෙලාවේ මොනවා ආවත් බේරෙන්න. බේරෙන්න ක්‍රමවේද හැදෙනවා. එහෙම කියලා මේ මොකද්ද මේ අලියෙක් එනවා කියලා පාරේ නිදා ගන්න අලියා පාගලා යන්නේ නැහැ කියලා නිකන් උඩින්ම ඉතන එකකුත් නෙමෙයි. යම් ප්‍රතිකාර උපකාර ඒ වගේම බැස ගැනීම තියෙන්න ඕන ආරක්ෂක විධිවිධාන. නමුත් උප්පත්තිය හැබැයි නම් මරණයක් වෙනවමනේ. උප්පත්තිය හැබැයි නම් ඒ කූඩුව ඉවර වෙන වෙලාවක් එනවමයි. ඒ කූඩුව ඉවර වෙනාට කොරෝනා නොතිබුණත් එයාගේ වයස අවුරුදු 60 විතර වෙනකොට එයාගේ ඉවර වෙන්න නම් කොරෝනා තිබ්බත් එකයි නැත්ත් එකයි 60 වෙනකොට එයාට ඉවරයි. මෙතෙකුත් වෙලා නැද්ද එහෙම? ඔය හැම එක්කෙනාම මැරලා තියෙන්නේ මේ වෙලාවලට ගෙනාපු ආයුෂ ශක්තිය හැටියට. ගෙනාපු ආයුෂ ශක්තිය ඉවර වෙනකොට ඒකට අදාළ ක්‍රමයක් හැදෙනවා. ඒ නිසා එහිදි උපතයි මරණය දෙක ස්වභාව ධර්මයේ තුල සිද්ධ වෙන ධර්මතාවය. එහෙම නැත්නම් හේතු ප්‍රත්‍යයෙන් හටගෙන නැසෙන ධර්මතාවය කියලා සීගන් වෙනකොට ඒ කෙනෙකුට තියෙනා වූ අර නොමැරී ඉන්න ඕන කියන අදහස නැති වෙලා යනවනේ. නොමැරී ඉන්න කියලා හිතන මිනිස්සු මේ වැඩ කරන්නේ ලෝකේ.
ඒ අදහස නැති වෙලා යනවා. ඉතින් ඒ නිසාත් ඉන්නවා නිතරම වර්තමානයේ තුල නිරවුල් ඉවර බව දැකලා. මේ වෙලාවේ ඉවර බව දැකලා ඉන්නවා සරලව. එතකොට දැන් ඔන්න අස්තංග මේකේ අවශ්‍ය. මොකද්ද? ප්‍රාර්ථනා කිරීම. ඒකට අපි මොකද්ද කිව්වේ? සමුදය ධර්ම. සමුදය ධර්ම ප්‍රාර්ථනා කරගන්නවා, බැස ගන්නවා. රූපේ ප්‍රාර්ථනා කරනවා, රූපේට බැස ගන්නවා. රූපේ ගිල ගන්නවා. දැන් රූපේ බැස ගන්න ගිල ගන්න කාරණයක් නෑ. රූපේ ගැන විතරයි අපි කතා කරුවේ. ඒ රූපේ අදාළ අලුතෙන් ආපු නෝන්ලා ඉන්නවද? ඉන්නවා ස්වාමීන් වහන්සේ. කවුද? බලන්න මට පේන්න. ඉන්නවා ස්වාමීන් වහන්සේ. ඔව් අපේ සංගීත නෝනා නම් දැක්කා. වෙන කවුරුවත් දැක්කේ නෑ. සංගීත නෝනා. මමත් ඉන්නවා ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ එකේ. කවුද මේ කවුද අපේ මේ කුමාර්. කුමාරි කුමාරි මම ඉන්නවා ස්වාමීන් වහන්සේ. මගේ මේ වීඩියෝ එක ඔන් වෙන්නේ නැහැ. ඒක තමයි. කුමාරි කිව්වේ කවුද? අර පේරාදෙන හොස්පිටල් එකේ නෝනාද? එහෙයි ස්වාමීන් කවුද අපේ මේ මොනවද මේ රේඩියෝලොජිස්ට්. ඔව් ඔබතුමිය පටන් ගත්ත වෙලේ ඉඳ හිටියානේ? හිටියා ස්වාමීන් වහන්සේ. පොඩ්ඩක් අතරමැද මට ඩිස්කනෙක්ට් වුණා. ඊට පස්සේ ආපහු ඔව් දැන් ඔන්න දැන් ඔබතුමීලාට කතා කරන්න අවස්ථාව ආවා. බයොලොජි මැදමුත් ඉන්නවා ස්වාමීන් වහන්සේ. කවුද? බයොලොජි මැඩම් ස්වාමීන් වහන්සේ එතුමියක් ඉන්නවා. එතුමියක් ඉන්නවද? අර ඉස්සලා අර අනුරාධපුරේ ඉඳලා කතා කරේ? ඒ අපි හඳුන්නේ. ඔව් ඔබතුමී ෆොටෝ එකෙන් පේන්නේ නැහැ. කමන්නේ ඒ වුණාට ඉන්නවනේ. එන්න අපි හඳුන්නේ මෙතන. ඔව්. ඉතින් දැන් අපි කතා කරපු හරිය මොනවා හරි අහන්නේම තියනවා නම් ඇහුවට කමන්නේ. ඒකෙම ඕනේ නෑ. මොනවා හරි ධර්මයට අදාළ ඕන තැනකින් අපිට සාකච්ඡා කරන්න පුළුවන්. පේරාත් මහත්තයා? මේ වයිසාන. ඔව් ඉතින් අහන්න. මම දැක්කා ඔයා ඉන්නවා. මොනවා අහන්න ස්වාමීන් වහන්සේ සොයිට වැඩිය සත්‍යතාවයේ මොකක්වත් නැහැ නේද? ඔච්චර වනේ සත්‍යතාවය. ඉතින් මොනවත් අහන්න නැහැ. ඔව් ගෑවිච්ච නැත්තරනේ ඇත්ත නේද? ගෑවිච්ච නැති අසීමිත බව. ඒවයි සායනා එහෙමයි. මේක මේ හුඟෝ කල් පැල් බැඳ තව හුඟෝ ඈතට ගිහින් හොයන එකක් නෙමෙයි. මේක හොයාගෙන ආපු පින්වතුන් අපි කවුරු? මේක හොයාගෙන මේක පුරුදු කරගෙන ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ දේශනා කොටම ටිකක් හොඳට සිහිබුද්ධියෙන් බැලුවා නම් එතනම දකින්නත් පුළුවන් මේ මම කියන්නේ එහෙම නෙමෙයි. එතනම මේ සත්‍යතාවය වටහා ගන්න පුළුවන්. ඔය සත්‍යතාවය එතනම තමයි. ඔව්. ඒ වටහා ගැනීම අපිට වැහිලා යනවා. කමක් නැහැ. වැහිලා යන්නේ ඊගාවට අපි මේ සම්බන්ධව ප්‍රායෝගික භාවයේ තියෙනා වූ මධිකම හින්දානේ. ඉතින් ඊට පස්සේ අපි ප්‍රායෝගික සම්බන්ධව ගවේෂණය කරනවා. ගවේෂණය. එහෙමයි සර්. ඔව්. ඉස්සලා පාරේ යන තැන අපිට සැකෑරෙන්න ඉපේ මහත්තයා. නැත්තම් මේ නිවන් දකින්න අර යනවා මේ යනවා කියලා කොහේ යනවද දන්නද අන්දෝ සංසාර ගිහිල්ලා හරියන්නේ නැහැ නේ. එහෙමයි ඉස්සලා නියම තැන පිළිබඳව එලිදරව් වෙන්න ඕන. හරි බොහොම හරි ස්වාමීන් වහන්සේ. දැන් ඒක තමයි දැන් එළි උනේ ස්වාමීන් වහන්සේ. දැන් අද එළි උනේ ඒකයි. ඔව්. හරිම තමයි එළි උනේ. ඔව් අනික ඔක්කොම මෙහා පැත්තේ කතන්දර. අනික ඔක්කොම දේවල් මෙහා පැත්තේ. හොඳයි අපිට ජීවත් වෙනකොට. අපි ඉතින් මව්ගැමේ ඉඳලාම ඇවිල්ලා දැන් මේ වෙනකලු ජීවත් වෙලානේ. මේ වෙනකොට ගමන් ගිහිල්ලා කතා කරලා යවලා වෙලා කටයුතු කරලා රැකී රස්සා කරලා මේ එමට කටයුතු කරලානේ. නමුත් ඒවා ඔක්කොම ඉතින් මෙතන ඉවර වෙලානේ. දැන් එහෙනම් ඉවර වීම නැති තරක් බලමු අපි. ගෑවෙන්නේ නැති තරක්. ගෑවෙන්නේ නැත්නම් තමයි යථාභූත ඥානෙ. වෙන කොහෙද? තථාගත එතරනේ එළියයි. වයින්වහන්සේ දැන් ඉවර බව මෙතනම ඉවර මොහොතින් ක්ෂණයෙන්ම ඉවර වෙන දකින්න නම් දෝංකාරයක් නැහැ නේද? දෝංකාරේ නෑ මම ඔකට උපමාවක් කියව මතකද මහත්තයා?
දැන් ඔන්න නැවත දන්වලක් කියන්න. තියෙනවා. දන්වලේ අග හරකෙන් බැඳ ගන්නවා. හරිනේ? මේ නිකන් ඉන්න පාඩුවේ තනියම ඉන්නේ නැතුව දන්වලකින් හරකෙන් බැඳ ගන්නවා. අර අගි. දැන් ඉතින් හරකත් අර යන තැන්වල යනවා. එහෙමයි. ආ? ගිහලා බස් එකට නගින්න වෙච්චාමත් දැන් මොකද වෙන්නේ? ගමනක් යන්න. දන්වලාලා නැගිට හරකත් පස්සෙන් එනවා. දැන් ඔකනේ වෙන්නේ. හරිද? දැන් වැඩේ වෙකමද දන්වලකින් හරකෙන් බැඳගෙන ඉතින් අපි විදිනවා. විදිනවා. කරන්න ඕන මොකද්ද? දන්වල ගලවලා දාලා එක පුරුක්කක් විතර අතර ගන්නවා ටික. දන්වල පුරුක්කක් දෙකක් තුනක් කරන්න යන්න පුළුවන් බෑග් එකේ හරි දාගෙන යන්න පුළුවන් නේ. නේද? හරකත් නෑ. දන්වලෙත් ওই පුරුක්කක් දෙකක් විතරක් කරගෙනවා. ආන් ඒ වගේ අපි දැන් යන කටයුතු ටික බොහොම අඩුවෙන් ගෙනියමු. දැන් ජීවත් වෙන කටයුතු වල දන්වලේ පුරුක්කක් දෙකක් ගෙනියනවා වගේ බොහොම අඩුවෙන් අපි කටයුතු කරගෙන යනවා. අර දන්වලේ බැඳගෙන තියෙන මහත්තයා හරක්නේ හරයක් නැති දේවල්නේ බැඳගෙන තියෙන්නේ. එහෙමයි සොයන්නේ. අර බැඳගෙන හරයක් නැති දේවල් බැඳගෙන. ගේ දොර ඉඩ කඩම් තුවා දරුවෝ අරවා මේ හරයක් නැති ඒවා බැඳගෙන දැන් මොකද වෙන්නේ? ඉතින් ඇදගෙන යනවා. බරනේ. දැන් තියෙන්නේ ওই දන්වලේ පුරුකක් දෙකක් අරන් ගියාම හරියට සනීපයි. ගැලවිලා. මේ ඉතුරු ටිකට බොහොම අඩුවෙන් බොහොම සරලව බොහොම පැහැදිලිව ඒක බොහොම ටිකකින් අපි ගත කරමු. හැබැයි ඕක අපි උඩින් කියවට බෑ ලේසි නෑ ඇතුලේ බැදිල්ල හරයක් නැති දේවල් වලට බැදිල්ල. එහෙමයි. ඉතින් හරයක් නැති වෙනකට මොකද්ද කියන්නේ? හරක් හොයනවා. කවුද? ගොවි මහත්තයා. ගොවි මහත්තයා කියන්නේ මේ ආවේ ගොවිකම කරන්න රි මහත්තයා. එහෙමයි. බැදිලා ආවේ මෙන්න කියලා නෙමෙයි අර බුදුරජාණන් වහන්සේ කතිබාරාජ බ්‍රාහ්මණයාට කිව්ව තමන් වහන්සේ ගොවි මහත්තයෙක් කියලා. ගොවියෙක් කොට පෙන්වන්නේ නේද? කුඹුරු ආන ඇති. ඉතින් ඒ වැඩේ කරන්න අපි ආවේ. ඇවිල්ලා දැන් මොකද කරන්නේ? නැති වෙච්ච හරක් හොයනවා. ගොවි මහත්තයා නැති වෙච්ච හරක් වනාන්තරයේ පුරාම කෙලෙස් වනාන්තරයේ මැදියලා නැති වෙච්ච හරක් හොයනවා. නැති ඒවා හරයක් තියනවා කියලා බලනවා. ඒකේ හම්බ වුණේ වෙහෙස විතරයි උත්තරේට. දැන් භාග්‍යවතුන් වහන්සේගේ පාත්‍ර ධාතුවෙන් මොනවද? දාන ටිකක් වල දාන්න බඩගින්න දුරු කරගන්න මහත්තයා. භාග්‍යවතුන් වහන්සේ ධර්මය සම්පූර්ණ කළ නිරෝධ සමාපත්තිය සමාදින පාත්‍ර ධාතුව. අපිටත් මේ ධර්මයෙන් චුට්ටක් මේ සසර දුක්ගිරි නිවා ගන්න මේ ධර්මය ටිකක් වළඳන්න ඕන. බුදුහාමුදුරන්ගේ පාත්‍රේ දාන ටිකක් වළඳලා ඒ ධර්මයේ තුල හැතිරිලා මේ ගොවි මහත්තයා හරක් කෙවින් පැත්තකට දාලා නිවන් දකින්න ඕන. ඔය දෙක නෙවෙන්න ඕන. ගොවි මහත්තයා කිව්වේ කවුද? ප්‍රතිපත්ති ඇසිරෙන යෝගාවචරය. යෝගාවචරය. එහෙමයි සොයන්නේ. හරක් කිව්වේ මොනවද? හරයක් නැති දේවල් කෙලස්. ආවෙල අතරිච්ච ඒවා දැන් හර නෑනේ. ඒවා මොකද කරන්නේ? නැති ඒවා දැන් නැති වෙලා ඉවරයි. දැන් නැති වෙච්ච අය හොයනවා. ඒ ඉවර වෙච්ච පිළිබඳ අලුතෙන් හිතා හොයනවා. අන්න එතන තමයි ස්වාමීන් වහන්සේ අපි දකින්න ඕම නැති දෙයක් හොයන්නේ. නැති වෙච්ච හරක් හොයන කොහෙද? වනාන්තරේ, කෙලෙස් වනාන්තරේ. මේ කෙලෙස් වනාන්තරේ නැති වෙච්ච හරක් හොයනවා. ඉතින් හොයලා වෙහෙස තමයි හම්බෙන්නේ. වෙන හම්බෙන්න දෙයක් නැහැ. ඇති වැටෙන එක විතරයි. යන්න වෙන්නේ බුද්ධි අවබෝධයේ පාර ප්‍රාප්තිය. තථාගත වැඩ ඉන්නේ නිරෝධයට වැඩට තථාගතයන් වහන්සේගේ ඒ අසීමිත සමාධියෙන් ධර්මාහාරය වළඳන්න ඕන. පාත්‍රයෙන් දාන ටිකක් වළඳන්න ඕන. බුදුහාමුදුරන්ගේ පාත්‍රයෙන් දාන වළඳන්න ඕන. ධර්මාහාරය නෙමෙයි වළඳන්නේ. එතන ගොවියත් රහත් වෙනවා. යෝගාවචරයාගේ කාරණේ සම්පූර්ණ වෙනවා. ඔය වචන වල කොච්චර ලස්සන දේවල්ද තියෙන්නේ අපිට ළඟින් දැක ගන්න. එහෙමයි ස්වාමීන් වහන්සේ. උදාහරණ එහෙම බොහෝම වටිනවා ස්වාමීන් වහන්සේ. ඔව්. පැහැරෙන. ස්වාමීන් වහන්සේ මට පොඩි ගැටලුවක් තියෙනවා කතා කරන්න. අහන්න ඕන. එහෙම එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ දැන් අපි මොනවා හරි අපේ මේ පංච ඉන්ද්‍රිය පිනමන අවස්ථාවක් ගත්තොත් අපි හිතමු දිව පිනවීමට අපි ලෑස්ති වෙනකොට දැන් අපිට රස ආහාරයක් අපි දකිනවා. එතකොට අපි දැන් අපිට සිහිය එළඹ ගත්තොත් මේ ඇසේ ගැටීම නිසා අපිට මේ පරණ රසවල අපි හරි කජු මාළුවක් වගේ අපි සාමාන්‍යයෙන් කැමති රස ආහාරයක්. එතකොට අපිට අර පරණ රසවලුයි ඒවා ඔක්කොම එකක් වෙලා ඒකට අපිට කැමැත්තක් ඇති වෙනවා. ඊට පස්සේ අපි දැන් ඒක සිහියෙන් දකිනවා.
මේක දැන් අපි දැකීම නිසා ඒක ඊට පස්සේ අපේ මනෝ විඥාන ගැන ක්‍රියා කරලා අපි ඒක ගන්න ඒක කාලා බලන්න අන්න ඒ වගේ තීරණාවක් එනවා. දැන් අපි ඒක දකිමින් අපි ඒක කරනවා කියලා හිතුවොත් අපි දැන් කනවා. එතකොට අපි දැන් දිව හතෙන් අපි කෑම හපලා කනකොටත් දිවේ තියෙන අර රස ගන්ධ ඒ විඥාන ජීවහා විඥානය ඒක අවදි වෙනවා ඉපදෙනවා ඒව නැති වෙනවා ඒක විහත් ගැඹුරින් බලමින් ඒ ආහාර දුක්ඛ විඳින වෙලාවකදී ඒකද අපි කරන්න ඕනේ නෙමෙයි නැත්නම් අපි ආහාරයක් දැකලා දැන් ඔන්න ඒක මට කන්න ආසාවක් එනවා හැබැයි ඒක මම කරන්නේ නැහැ කියන තැන ඉන්න එකද අපි කල යුත්තේ එහෙම නැත්නම් අපි ඒක සිහියෙන් ඒක විඳින එකද අපි කල යුත්තේ ඔව් ඔව් එතන තියෙනවා මේ අධික ලෙස කෑමට කැමති නම් ඒ වර්ගයේ දේවල් අපි හිතමු කජු මාළුම කියලා කජු මාළු කිව්වම මට වෙන මොකවත් ඕනේ නැහැ කජු මාළුම දෙනවා නම් මම හැමදාම කැමති කියලා එනවා නම් එහෙම ඒකට හරස් වීමක් කරන්න ඕනේ ඒ කජු මාළුම ඕන කියන නීතිය තියෙනවනේ ඒ නීතියට අදාළ වෙන්නේ නැතුව ඒකට විරුද්ධ වෙන්න ඕන මේ යථා අවබෝධයට යන ගමනේදී නමුත් කජු මාළුවත් ඉතින් අනික් එක්කම හම්බ වෙනකොට කාලා ඒකේ රසයත් එක්ක වෙනකොට හඳුනනවා දැනගන්නවා ආයේ කජු මාළු හම්බ වුණේ නැහැ කියලා ප්‍රශ්නයක්වත් නැත්තම් ආයේ කජු මාළු ඕනමයි කියන නීතියක් හිතේ නැතිනම් කජු මාළු කෑවල ඇති ප්‍රශ්නයක්වත් නැහැ ඒකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව හැබැයි කජු මාළු ඕන කියලා හැමදාම දැඩි ලෙස හිතෙනවා නම් ඒකට විරුද්ධාර්ථයේ යන එක හොඳයි හුඟක් සනීපයි මොකද අධික ලෝභයට කාරණයක් තිබුණානේ කජු මාළු කජු මාළු අධික ලෝභයට කාරණයක් කළා ඊගාවට කජු මාළු කන්න බැරි නම් කජු පුහුලම් කන්න කියලා හරි අන්තිමට වවුල් එක්ක කුහක් වෙලා යන්න කාරණයක් වෙන්නත් පුළුවන්. ඒ හින්දා කජු මාළුම දැන් මේ උදාහරණයක් අපි ගන්නෙ. කජු මාළු කෑවට ප්‍රශ්නයක් නැහැ. ඒක තිබුණා කෑවා. ඒක තිබුණා කෑවා. ඒක පිළිබඳව පැන්නීමක් නැහැ. ආය ඕන කියලා නීතියක් නැහැ. එහෙම නැයකට කියන්නේ ප්‍රත්‍යවේක්ෂාව. දැන් ඒක දිවෙන් විතරක් නෙමෙයි අපි එහෙන් කනෙන් නාසයෙන් හැම වෙලාවෙම අපි හැම එකටමත් එහෙමයි යෝ අනික හැම එකටමත් එහෙමයි නොබලබ බෑ නොකාම බෑ කියලා තියෙනවනේ දැන් අපි හැමදාම හුරු පුරුදු ගීතයක් තියෙන ඒක නාහම බෑ නාහින්දු ඒක නාහම බෑ කියලා වාගේ හිතෙනවා නම් ඒකට විරුද්ධ වෙන්න ඕන නෑ ඒක අහන්න නැතුව නිකා ඉන්නවා මොකද වෙන්නේ බලන්න මොකවා වෙන්නේ හිත සනීපයි ඒ කියන්නේ අපිට මේ ඒක නැතුව බෑ කියන තරමට කිසිම විදියකින් එන්න ඕනේ. දැන් මේ යන ගමනේ අපි යන්නේ ඒ තථාගත දකින්න යන ගමනේනේ. නැතුව බෑ කියලා යනකොට. සාමාන්‍ය පොදුවේ ගත් කල්ලි ඒවා ලැබුණට ඒ ගීතය ඇහුණට ඒ ආහාර ටික කෑවට ඒක ඇති ගැටලුවකුත් නැහැ. මොකද එතනදී අපි ඒක ප්‍රත්‍යවේක්ෂාවෙන් දැකලා. එන ආහාර ටිකක් ගත්තොත් කියන කටර ගත්තොත් මේක දිවේ අර ස්පර්ශ වෙන ටිකට විතර ඇති වෙනා වූ අර කෙල ටිකක් ඇතිවෙනකොට නම් රසායනික ක්‍රියාවලිය තුළ විතරනේ අපිට අර ඔළුවේ තියෙන සෛලවලට සෛල උද්දීපනය කළා මේ නග්ගලා දෙන්නේ රස තියෙනවයි කියලා. තියෙන්නේ නෑනේ. මෙතන උගුරෙන් පල්ලට ගියාම මේ ගැන කතාවක් නෑනේ. එතකොට මේ රස තියෙනවා කියලා බැදුනේ දිවේවත් කටේවත් නෙමෙයි අර ඔළුවේ සෛලවල. ඒක අනික මනසට වැටෙන්නේ. හිතේ වේදනා සංඥා සංකාර කියන පංචස්කන්ධය උපාදාන වීමක් වෙන්නේ. ඒක මොහොතකින් නැති වෙලා යනවා. අල්ලගෙන පංචස්කන්ධ උපාදානයක් නෙවෙන්නේ. ඒක උපාදාන වෙලා ඒක නැතුවම බෑ කියන තැනට එන්න ඕනේ. ඒ හින්දා ඔබටත් මටත් කිසිම කෙනෙකුට නැතුවම බැරි දෙයක් වෙන්න බෑ. හැම එකකම නැතුව බෑ කියන තැනට එනවා නම් ඒක කපා හරින්න ඕනේ. ඔව්. කපා හරින්න. රසය ගැන හෝ වේවා, රූපය ගැන හෝ වේවා, ශබ්දය ගැන හෝ වේවා, ගන්ධ රස පිළිබඳව හෝ නැතුවම බෑ කියන තැන එනවා කපා හරින්න. ඒක තමයි අපිට අධ්‍යාත්මයේ සෞඛ්‍යයට තියෙනා හොඳම ක්‍රමය ප්‍රත්‍යවේක්ෂාව. දැන් අපි ඇඳුමක් අඳින්න ගියත් සමහර ප්‍රත්‍යවේක්ෂා කියන්නේ ඒක අපි කියාවෙන්න බලමින් අපි ඒත් සමහරවිට අපේ හිත අපේ සමහරවිට අපිට නිකන් වංචාවක් වගේ හිතේ පේනවා. ඒ කියන්නේ සමහර
ඇඳුම් ඒ කියන්නේ අපි ඒක නිකන් දැන් ඇල්ලිලාම ගිහිල්ලා ඒ ඇඳුම් එහෙම මං කියන්නේ උදාහරණ ඔය ඔව් රූප ඒ වගේ දේවල් වලට ඔව් එතකොට අපි ඒක ගැන හොඳට මේ ඇනලයිස් කරලා බලලා මේ මෙතන වෙන ක්‍රියාවලිය මොකක්ද කියන එක කරලා ඔව් අපි සමාජලාට ඒකම ඇඳගෙනත් යනවා. ඔව් නමුත් යටිහිතෙන් කියන්නේ අපි යටටම ගන්නටම බැලුවොත් එතන තෘෂ්ණාවෙන් අල්ලගන්න කොටසක් තියෙනවා. ඔව් ඇඳුම සංවර භාවයකට තිබිච්චාම ඉතින් හොඳටම හොඳයි. ඇඳුම පැළඳුම. ඒකේ ගෞරවණීය බවක් තියෙනවා. ඇඳුමක පැළඳුමක ගෞරවණීය බවක් තියෙනවා. ඒ ගෞරවණීය බව මනසට තමන්ගේ දැයින මට්ටමේ ඇඳුමක් ඇඳපුවාම සනීපයි. එතකොට හොඳයි දැන් ඔළුව පීරලා කොණ්ඩේට කටුවක් කරවම යා ගහලා ගියාද මේ කොණ්ඩ කටුව මට පේන්නෙත් නෑනේ. ඔක පේන්නේ වටේ ඉන්නේ උණ්ඩනේ. මේකනේ වැඩේ කියන්නේ. එතකොට අපි දන්නේම නැතුව මේ ටීවී එකක් වෙනවා. ටීවී එක දන්න ටීවී එකට වැටෙනේ. දැන් පිටායනේ ටීවී එක අගේ ඒ වගේ ඉතින් වටේ පිටේ ඉන්න අය හොල්මන්ගෙන වැටෙනේ වෙන්නේ. එහෙම නොවෙන්න ප්‍රත්‍යවේක්ෂා කරපුවාම ඇඳුමෙත් ඉතින් හරි. වැඩි ගැටලුවක් නැහැ. ඒ කියන්නේ ඕනම ඇඳුමක තියෙන ගෞරවණීය බවක් තියෙන ඇඳුම් තියෙනවා. ගෞරවණීය බව කෙලෙසෙන ඇඳුම් තියෙනවා. මේවා ඉතින් ඇත්තටම නිවනටම කතා කරන ඒවා නෙමෙයි. මෙහා පැත්තේ සමාජ ව්‍යුහය තුල කතන්දර. අපි යථාබෝධය යන ආය වශයෙන් නිරෝධය දකින්න යන ආර්ය තූෂ්ණීම් භාවයට යන පින්වතුන් වශයෙන් අපි මේ හැම එකකම මධ්‍යස්තව ගෞරවණීය බව රැකෙන ආකාරයට පරිහරණය කිරීම තුළ ඉතින් බොහොම හොඳයි සනීපයි. ඔව් මේක නිකන් බැලුවොත් එහෙම මේ මොනවද මේ මොකද්ද මේ ඇටකොටු ගොඩක් තියලා ඒකට මේ නාරවැල් වලින් බැඳලා අරවම එකලා පිටි මස්සාවල ආලේප කරලා හදාපු එකක් නේ ඊබිස්සක් වගේ. මේක මේ මමත් හදලා නෙවෙයිනේ මාරයා ඉඳගෙන හදාපු එකනේ. තෘෂ්ණාවට අනුව හදාපු ගේනේ. ඉතින් මොනව කරන්නද? ඒකේ පරිහරණය කරන්න ඕන මොකටද? සතර ඉරියව්ව ශක්තිමත් වෙන්න. සතර ඉරියව්වට අදාළ වෙන්න ගේ පරිහරණය කරන්න. එතකොට හොඳයි. මෙහෙම ගයක් ආය හම්බ වෙන්නේ නැහැ ලේසියකට. මෙහෙම ගෙවල් හැදෙන්නේ නැහැ. මේ මනුස්ස තලයේ ගයක් හැදලා තියෙන්නේ. ඔව් අහන්න. ප්‍රශ්නයක් අහන්න පුළුවන්ද අපේ හඳුරන්නේ? පුළුවන් අහන්න. දැන් අපි බලනකොට සංඥා වේදනා සමුදය වය බලනකොට සංඥා වේදනා සංස්කාර විඥාන එක වෙන වෙනම බලන්න පුළුවන් අහු වෙනවද නැත්නම් ඒක කියන්නේ වෙන වෙනම එකින් එකට වෙනම අහු වෙනවද නැත්නම් සමස්තයක් වශයෙන් ඔක්කොම අර පැති එකම ෆිනොමිනන් එක පැතිකඩ වශයෙන් අහු වෙනවද ඒක සමස්තයක් මෙහෙමයි සමස්තයක් වශයෙන් අහු වෙන එකේ ප්‍රමුඛ සහ නිලීන වශයෙන් අපිට ඒ වෙලාවට ඒ හේතුවට අනුව මතු කරගත්ත හැකි. දැන් අපිට යම් විදියකින් ඈතින් කවුරු හරි එනවා. හරිනේ? ඈතින් එනවා කවුරු හරි. ඉතින් දැන් අපිට ඕනකම තියෙනවා අර එන්නේ කවුද කියලා හොයන්න. ඉතින් ඒකට කියනවා ඒ එන එක්කෙනා හඳුනා ගන්නකල්. මේ අහවලානේ. දැන් එතකොට අපි එතන ප්‍රමුඛ වෙලා තියෙන්නේ මොකද්ද? සංඥාව. අර ඈතින් එන එක්කෙනා හඳුනා ගන්නකොට මේ සංඥාව තමයි ප්‍රමුඛ වෙලා තියෙන්නේ. ඊළඟට එනවා අපේ බාප්පානේ. වේදනාවක් එනවා. බාප්පා කියන වින්දනයක් තියෙනවා. එතකොට එතනින් ලොක් වුනේ සංඥාව ඊගාවට වේදනාව දෙවෙනියට. ඊට පස්සේ බාප්පා කෙරෙහි සතුට හරි නොසතුට හරි ලෝභ සංස්කරණේ. ඒක දර ගැනීම. ওই විදිහට සමහරක් වෙලාවට මොකක් හරි එකට වේදනාව වැඩියෙන් කවුරු හරි ගලකින් ගැහුවා. ඔළුවේ වදිනවා. වදිනකොටම පෝයි කියලා රිදෙනවා. ගල දන්නෙත් නැහැ. වැදිච්ච එකේ රිදුබ. වේදනාව වැඩි. මොකෙන්ද ගැහුවේ? ගලකින්. සංඥාව දෙවෙනියට. ඉතින් වේදනාව ප්‍රමුඛ වෙලා සංඥාව ඊගාවට පෙන වෙලාවලුත් තියෙනවා. සංඥාව මුල් වෙලා වේදනාව දැනෙන වෙලාවලුත් තියෙනවා. එකක් ප්‍රමුඛ වෙනකොට අනික්වා නිලීනයි. එතකොට යම් ටයිම් එක වෙලාවල ඒ හේතුන්ගේ හැටියට ප්‍රමුඛෝපේන එක එනකොට අනික්වත් නිලීනව පසුබිම පවතිනවා නැතුව නෙමෙයි. ප්‍රමුඛත්වයෙන් එකට අපි වේදනාව කියලා කියනවා. සංඥාව කියලා කියනවා. යන්නේ වාගේ මේ
ඕවා එක පසුබිමේම පවතින දේවල්. ඈ හරියට රතිඤ්ඤ කරල් පහක් කරන් බැඳලා පත්තු කරුවොත් මොකද වෙන්නේ? දිදිදීන් ගාලා එකවරම සද්දය එනවා. ඒ වුණාට පත්තු උනේ එක වෙන වෙනම. ඒවා පත්තු උනේ එක වෙන වෙනම. සද්දය වුනේ එකට. ඒ වගේ මේ වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයගේ ක්‍රියාවලිය වෙන්නේ වෙන වෙනම. ඒ වුණාට මේක එකට වෙන්නේ සිද්ධියාගේ මොකද්ද මේ ලක්ෂණය වෙන වෙනයි. එකට වෙන්නේ. හටගෙන නැසෙන මොකද්ද පංචස්කන්ධය හටගෙන නැසෙනවා කියන්නේ සිතක් හටගෙන නැසෙනවා කියන එකනේ. දැන් හටගෙන නැසෙන සිතේ තියෙන මොනවද මේවා ඒ සිතේ තියෙනා වූ නැම්මවල එකම සිතේ හටගෙන නැසෙන සිතේ තියෙනා වූ විචිත්‍රත්වය කියමුකෝ අපි. වචනයක් නැහැ විචිත්‍රත්වය. ඒකට අපි කියන පංචස්කන්ධය. අතෝ පංචස්කන්ධය කියනකොට එකක් හටගෙන නැසිලා ඉවරලා අනික හටගෙන නැසිලා ඉවරලා අනික එහෙම නෙමෙයි. එකවරම පංචස්කන්ධය හටගෙන නැසෙනවා. එතකොට මේ දැන් අර අන්තිමට තියෙනවානේ දැන් යථාබෝධයට යන ගමනේදී අගටම තියෙන මොකද්ද? සංඥා වේදිත නිරෝධය කියන වචනය. සංඥාවක් තියෙනවා වින්දනයක් තියෙනවා සංඥා වින්දන දෙකේ නිරෝධය. සංඥා වින්දන නිරෝධය. දැන් බුදුරජාණන් වහන්සේව දේශනා කරනකොට එකටම දේශනා කරුවානේ. අර මොකද්ද මරීචි නෙමෙයි මොකද්ද මේ යතා බුබ්බුලකම් පස්සේ යතා පස්සේ මරීචිකා දෙකක්ම දේශනා කරලා තියෙනවා එකට. ලොව දිය බුබුලක් මෙන්ද මිරිඟුවක් මෙන්ද දකීද? යතා බුබ්බුලකම් පස්සේ ලොව බුබුලක් මෙන් ප්‍රත්‍යක්ෂ කරයිද? යතා පස්සේ මරීචිකාන යෝ මිරිඟුවක් මෙන් ප්‍රත්‍යක්ෂ කරයිද? එයට මාරයා රජ කරන්නේ නැහැ ඒ සිටි. එතකොට දැන් දිය බුබුල කිව්වේ වේදනා පැත්තට මිරිඟුව කිව්වේ සංඥා පැත්තට. ඒ සංඥා වේදනා දෙක නෝන මහත්තයා එක කාසිය දෙපැත්ත වාගේ. එක කාසිය දෙපැත්ත වාගේ. එකිනෙකට එක වෙන් කරන්න බෑ. නමුත් ක්‍රියා පෙන්눔 කිරීමේදී මේ වර එක සංඥාව මත වෙනවා වර එක වේදනාව මත වෙනවා. අර සංඥාව මත වෙන හැටි තමයි කවුද අර එන්නේ කියලා බලනකොට ඒ සංඥාව මත වෙනවා. බාප්පා කියනකොට වේදනාව. එතකොට ඒක වින්දනය කරලා. ඒ වගේ අපිට මේ යමක වේදනාව මුල් වෙලාද සංඥාව මුල් වෙලාද කියලා මේ පේන්න ඕන. තවත් යමක අපිට හදිසිය මොකක් හරි සිද්ධියක් තරහ එනවා වැඩිපුර. අර බලන්නකො ලෝභය, ද්වේෂය, සංස්කරණය එතකොට වැඩි වෙලා. මේ හැම එකක්ම දැනගන්නවා විඥාන. මේ අර එකම සිද්ධියේ පැතිකඩවල් වාගේනේ. එකම සිද්ධිය දිහා බලන පැතිකඩවල් වාගේ. හටගෙන නැසෙන සිතේ පවතිනා වූ පැතිකඩවල්. විවිධ කෝණ. විඳිනවා, හඳුනනවා, දැනගන්නවා, ලෝභ මෝහ වෙනවා. දැන් මේ වචන කියවෙනවනේ. එකම සිතේ. එකම සිතේ විඳිනවා, හඳුනනවා, දැනගන්නවා, ලෝභ මෝහ වෙනවා කියන්නේ. ඒ සංඥා වේදනා සංකාර විඥාන කියන්නේ. ස්වාමීන් වහන්සේ ඔව්. සතිය ධර්මදේශනාවක අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියලා දේශනා කරා ස්වාමීන් වහන්සේ. එතන ආහාර කියලා දැන් ආහාර කිව්වහම ආහාර වර්ග හතරක් ගැන සඳහන් වෙනවා. නමුත් එතන ආහාර කියන්නේ මනෝ සංචේතන ආහාර කියන එකද කියන එක ගැටලුවක් වෙලා තිබුණා ස්වාමීන් වහන්සේ. ඔව්. ඔව්. එතනදී ආහාර කියනකොට මනෝ සංචේතනික විතරක් නෙවෙයි පස්ස ආහාරය, මනෝ සංචේතනික ආහාරය, විඥාන ආහාරය කියලා ආහාර වර්ග තුනක් තියෙනවා. නේද? ආහාරේ කවරේද කියන වචනේ තියෙනවා. තම්බන පිසින හපන ගිලින එක තමයි මොනවද මේ කබලින්ක ආහාරය. ඒ අර පස්ස ආහාරය, මනෝ සංචේතනික ආහාරය, විඥාන ආහාරය. එතකොට මේ තම්බන පිසින කන බොන එක පිළිබඳව
අපි ඇත්තට වශයෙන්ම ඉපදිලා චූටි වෙලාවේදී අම්මා කිරි දුන්නට ඒ කිරි පිළිබඳව මේ එහෙම නැතිනම් අපි ඒ කිරි ටික බීලා ඉවරලා ඊගාවට අම්මා එතනින් ගියත් අපි මොකද කරන්නේ? තනියම කිරි බොනවා. කිරි දීලා ගිහිල්ලා අම්මා ඊළඟට යා තොලයි මේ කටයි උල් කරගෙන තනියම උරනවා. දැකලා තියෙනවනේ චූටි ළමයි. එතකොට බලන්නකෝ. එයා තවත් කිරි බොනවා. එතන තියෙන්නේ මොකද්ද? පස්ස මනෝ සාජ්‍යතිනික විඥාන ආහාර. තේරුණාද? එහෙමයි. දැන් ලොකු වෙච්චාම අපි ගන්නවා ගහකින් හම්බ වෙනවා රසවත් අඹ ගෙඩියක්. අඹ ගෙඩිය කාලා ඉවරයි. එවන තවත් අපි ඒ පිළිබඳව තලු බරනවා. එතකොට තියෙනවා අඹ රහ මානසිකව ගෙනියන. අපි ජීවත් වෙනකොට වැඩිපුරම මෙහෙන් අපිට දිවට හම්බ වෙන වෙලාවල් රහ සම්බන්ධව දිවට හම්බ වෙන වෙලාවල් දවසේ හම්බ වෙන්නේ වරින් වරනේ. මෙහෙන් අපිට හම්බ වෙන්නේ වරින් වර. නමුත් මනෝ සංචේතනිකව සහ විඥාන ස්පර්ශ කියන සිද්ධියෙන් අපි නිරතුරුවම ආහාර විඳිනවා. නිරතුරුවම පැවැත්ම ගෙනියනවා. ආහාර කියන එකේ තේරුම යමෙක පැවැත්මට උපකාර වන අර්ථයෙන් ආහාර කියන්නේ. යමෙක පැවැත්මට උපකාර වන අර්ථයෙන්. දැන් මේ ගේ පවතින උපකාර වෙන්නේ වහල. ඒ වගේ අපේ අර මානසික ක්‍රියාවලිය දිගට පවත්තන්න උපකාර වෙනවා ඒ මොනවද මේ අර පස්ස මනෝ සංචේතක විඥාන කියන ස්වභාවය. ස්පර්ශ මනෝ සංචේතනික විඥාන කියන ස්වභාවයන් එක්ක නේද අපි පවතින්නේ. මෙහෙන් දවසක් දෙකක් වතුර නැතත් කන්න නැතත් අරක අල්ලගෙන පවතිනවා. ඒකට උපකාර වෙනවා ආශ්වාස වාතය නිරතුරුව. අර මේ දවස්වල කතාවක් කරන ඔක්සිජන් කන්නද කියලා අහනවා වාගේ කිය කතාවක් යන්නේ. ඔක්සිජන් කන්නද නෙමෙයි, ඔක්සිජන් වැදිලා අර ආහාර වර්ග තුන පවත්නවා. මෙහෙන් පිටින් යමක් දුන්නත් නැතත්. එතන ඒ පැවැත්වීම තුල අවිද්‍යා සංකාර තණ්හා, අවිද්‍යා කර්ම තණ්හා ආහාර කියන මනෝමූලික ධර්මතාවයේ නැගෙන්නට හේතු වෙන කාරණා. මනින්ද්‍රියයි භවංගයයි මානසිකාරයයි ප්‍රත්‍යයෙන් මනෝවිඤ්ඤාණය පහළ වෙන්න හේතු කාරණා වශයෙන් බලපානවා. මොනවද? නොදැනුවත්කම, කර්ම, ආහාර, තණ්හා. ඒවා අර වචන දෙකටත් අදාළයි. කොයි වචන දෙකටද? මොකද්ද මේ භවංග සිත කියාපුවාම අවිද්‍යාව කියන වචනේ එක තියෙනවනේ. අවිද්‍යා අනුශය නේද? ඒ වගේම ඔව් කර්ම කියන වචනේ ඉතින් අදාළයිනේ. මොකද අනුශය ක්‍රියාව. එතන අවිද්‍යා කර්ම, තණ්හා කීවේ ආස්වාද වීම. එතකොට එතන අර ගැඹුරු රස්නේ අර මෙහාට පේන්නේ නැති අනුශේ රස්නේ තමයි ආස්වාද. තණ්හා. ඒ අනුශේ රස්නේ නිසා මොකද්ද වෙන්නේ? ඒක පෝෂණය වෙනවා. මොකද්ද පෝෂණය වෙන්නේ? අනුශයන් මනින්ද්‍රිය ළඟ පහළ වෙන මනෝමය මොකද්ද මේ මානසිකාරයේ ඇසුරෙහි පෝෂණය වෙනවා. අර සංග්‍රහ වෙනවා කියන්නේ ඒකට තමයි. මනින්ද්‍රිය ළඟ පහළ වෙන්නා වූ මානසිකාරයේ ඇසුරේ ආශ්‍රය කරගෙන පෝෂණය වෙනවා. ඒ පෝෂණය වීමට කියනවා ආහාර කියලා. තේරුණාද? එහෙමයි. එතකොට එතන අර මොකද්ද? අනුශය ධර්ම කියාපු කතන්දරයේ තුලම ඔය කියාපු හතරම තියෙනවා. මොනවද?
ආහාර, කර්ම, අවිද්‍යා, තණ්හා කියන වචන වලින් ඇඟවෙන අන්තර්ගතය අනුශය ධර්ම කියාපු දැන්. එහෙමයි. ඒක පෝෂණය වෙන්න මානසිකාර්ය බලපාන. පෝෂණය ඒක කේන්ද්‍ර ස්ථාන වෙන්නේ මන ඉන්ද්‍රිය ළඟ. එතකොට අපි කියනවා අනුශයයි මානසිකාර්යයි මන ඉන්ද්‍රියයි නිසා ඒකේ ප්‍රතිඵලය මනෝ විඥාන. එහෙමයි. එතකොට තේරෙන්න එතනදී ආහාර කියන එක කොච්චර අත්‍යන්තයෙන් අපිට මේ පුනර්භවය තුළ ගෙනියනවද කියන එක ආහාර කියන්නේ. ඒක ගොරෝසුට බලපානකොට තමයි විඥානයේ තුල මනෝ සංචේතනිකයේ තුල ස්පර්ශයේ තුල ඒ ආහාරය තව අලුතෙන් සංවර්ධනය කරනවා. ඒ දේ කරන්න මෙහෙන් සාරය ඕන මොනවද මේ ආහාරයේ සරු කොටස ඕන. ඒකට තමයි අපි කිව්වේ ග්ලූකෝස් කියලා. ඒක ලබා ගන්න තමයි කබලින්ක ආහාර. ඒක හොඳ දැක්මක්. හොඳ ගවේෂණාත්මක තැනක්. විමසා බැලිය යුතු තැනක් තමයි. ආහාර කියන වචනේ කොච්චර සත්‍යයේ ජීවිත ආශාව දුරු නොවන තාක්කල් ආහාර නැත්තම් ජීවිත ආශාව දුරු වෙනවා. ලස්සන වෙලේ යන් ඒකයි. ආහාර නැති දාට ආහාරය නැද්ද? තෘෂ්ණාව නැද්ද? ආහාරය නැහැ. ජීවිත ආශාව දුරු වෙනවා ආහාර නැත්තම්. එතකොට ආහාර නැති තැන තමයි තථාගත. ජීවිත තථාගතයන් වහන්සේලා දාන වෙනතුනේ මෙහෙන් ඔය කවුරු හරි දෙනේවා මේ රසනහර පිරා යමි. දැන් අපේ රසනහර නෙමෙයි පිනායන්නේ තෘෂ්ණාවයි පිනායන්නේ. රසනහර පිනායනවයි කියන එකේ තේරුම රස ධාතුව නියම විදිහට ක්‍රියා කරන හැටි. හරියාමනට ආහාර ටිකක් ගන්නත් රහත් වෙන්න ඕන. ඊට එවෙන් කෑවට කාලත් නැහැ. තෘෂ්ණාවෙන් බැඳිලා තියෙන්නේ. අර පුනර්භවය කරන කතන්දර යන්නේ. හරියාමන් කෑමක් ගන්න පුළුවන් වෙන්නේ කවදරද? රහත් වෙච්ච දා. හරියාමනට කෑම ටිකක් ගන්න පුළුවන්. එදකම් මෙහෙම කෙනෙකුට කණ්ඩත් බෑ මේ හිතියට. ඒකේ තෘෂ්ණාවට අහුලා යන්නේ. අපි හිතාගෙන නම් ඉන්නේ අපි හරි තමයි වැඩේ කියලා. බලනකොට මම බරපතල අසරණ තැනක ඒකයි අසරණ සරණ කියලා වදාන්නේ. තථාගත සරණනේ. නිරෝධය. මෙහා පැත්තේ ඔක්කොම අසරණයි. එක එක ක්ෂේත්‍ර වලින් අසරණයි. අසරණ නෑ වාගේ අපි නිකන් මේ හදනවා. ඉන්න හදනවා. බෑනි බින්දුවනේ. කාට හරි හුස්ම ගන්න බැයි නම් කවුරු හරි මැරෙන්න යනවා නම් ඒ දිහා බලලා අනේ අපෝයි කියලා අපිට හරි මේව එකක් ඇති වෙනවා. හරියට මට ඒක නොවෙනවා. අපරාධය අර මිනිස්සුන්ට මැරෙනවානේ කියලා මේ. මටත් ඒකම නෙවෙන්නේ. ඒ ගැන හිතුණත් අපිට ඉක්මනින් වැහිලා යනවා. ඒ ගැන සුට්ටක් මේක මටත් වෙනව නේද කියලා හිතුණත් වැහිලා යනවා. හිතුණත් ඒක වැහිලා යනවා. වැහිලා නොගියා නම් මොකද වෙන්නේ? එයා අනික්ව ඔක්කොම අතෑරලා අරක දිහා බලාගෙන ඉන්නවා. අර ගන්න හෙන එක දිහා බලාගෙන එයා මුළු දවසම ගත කරනවා. මොකද? ඒකට එකතු වුණා නම්. නෑ ඒක වැහිලා යනවා. වැහිලා ගිහලා එතන අපිට මේ පැත්ත හැදෙනවා. මේ පැත්තේ කතන්දරය. කවදා හරි ඔතන මට්ටු වෙන්න එපා. මරණ මංචකේදී හරි මට්ටු වෙන්න එපා. ඊට මෙහා ඉන්තියා. හැබැයි මරණ මංචකේදී මට්ටු වෙනවා. මෙහි ඉඳලා ඒ ගැන කරන කැපකිරීම තුල. මෙහි ඉඳන් කරන කැපකිරීම තුල මරණ මංචකේදීත් එතන ගැලවිලා යනවා. දැන් අපි මේ ජීවිතේදී අර සුඛ දුක්ඛ උපේක්ඛා කියන වේදනා දැන් උපේක්ඛා වේදනාවෙන් වැඩි වෙලාවක් ගත කරනකොට ඒක යම් ආකාරයකින් පටලවා ගන්නවා උපේක්ඛා සම්බොජ්ජංගයත් එක්ක සම්බන්ධ. ඒ කියන්නේ සමහර වෙලාවට කතා කරනකොට දැන් මම මේක මේ හැමදේම උපේක්ඛාවෙන් ඉන්නේ කියන එක උපේක්ඛා සම්බොජ්ජංගයේ මේ වැඩිලා කියලා හිතලා ඒක පටලවා ගැනීමක් වෙන හින්දා ඒ ගැන පහදලා දෙන්න. ඔව් ඒක වේදනා. ඒක සම්බොජ්ජංගයක් වෙන්නේ නැහනේ. සුඛ වේදනා හෝ දුක් වේදනා කෙනෙක් කැමති නැහැ දුක් වේදනාවට. ඒක අවුට් කරනවා කැමති නැහැ. කෙනෙක් සුඛ වේදනාවට කැමති. කියන්නේ යම් ආකාරයක සතුටු සහගත වේදනාවට කැමති.
ඒ දෙකත් අත ඒ සුඛ වේදනාවත් අතහැරලා තව කෙනෙක් කැමති නිකන් සැහැල්ලුව ඉන්න. වඩා ගැඹුරෙන් නිකන් හුදකලා වෙලා තනියම ඉන්න කැමැත්ත දක්වනවා. මේ මට ඔය එකක්වත් එපා, සැප වේදනත් එපා කියලා. ඒ කියලා වැටෙන්නේ උපේක්ඛා වේදනාවට. ඒ වැටෙන්නේ උපේක්ඛා වේදනාවට. උපේක්ඛා වේදනාව බොජ්ජංග වැඩෙනවා කියලා මේ උගන්වලක් තියෙනවා රැවටෙනවා. ඒක එහෙම වෙන්නේ නැහැ. එතකොට දැන් ඒක බලා ගන්නත් වෙන්නේ අපිට කොතෙන්ද ආස්වාද ප්‍රසවාස ක්‍රියාවලිය ළඟින්මනේ. දැන් බලන්නකෝ අර දීර්ඝ කියන වචනෙන් එන්නේ මොකද්ද? දීර්ඝ හුස්ම ඇතුළු වෙන්නේ පිට වෙන්නේ දුක් වේදනාවෙන්ම අර දුක් වේදනාවල් සහ හිත ඇවිස්සෙන අධික සතුට ස්වභාවය එනකොට මොකද දීර්ඝව. ඊට පස්සේ සතුටයි දුකයි දෙක අඩු වෙච්ච වෙලාවට ලෝඬුව. ලෝඬුව හුස්ම ඇතුළු වීමේ පිටවීමේ දෙන රස්සංගම. ඒ ලෝඬුව හුස්ම ඇතුළු වීමේ පිටවීම එක තමයි උපේක්ඛාව කියලා ගන්න. උපේක්ඛාව. ඒක උපේක්ඛා සම්මොජ්ජංගේ නෙමෙයි. හුස්ම ගැනීම එළිම සිද්ධ වෙනවා. දැන් උපේක්ඛා සම්මොජ්ජංගයට එන්නේ ඇයි හුස්ම ලුහුඬු හරි ගන්න හෙලන්නේ හරි කියන එක. පිළිබඳව යතහා භූතව බැලීම. ඒ කියන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් එක දැකීමයි මේ බොජ්ජංග ධර්මයට අදාළ වෙන්නේ. ඒ කියන්නේ සහැල්ලුවක් ඉන්නවනේ යම් සහැල්ලුවක ඉන්නවනේ. ගැඹුරුම සමාධිගත සහැල්ලුවක ඉන්නවනේ. ඒ සහැල්ලුවේ ඉඳීමද අනිත්‍යයි. මොකද ඒ සහැල්ලුවේ ඉඳීමද අනිත්‍ය බවනේ. යංකින්ච සමුදය ධම්මං සබ්බන්තං නිරෝධ ධම්මං කියනකොට කොණ්ණඤ්ඤ හාමුදුරුවෝ ධම්මචක්කුම් උදපාදි ධම්මෙස පහළ වුණේ. මොකද එතෙක් එතුමා හිටියෙත් ගැඹුරුම සහැල්ලුවක නේව සංඥාන සංඥායතන. හුස්ම ගැනීම එළිම පවා අන්තිම සරල වෙච්ච තැනක. ඒ වුණාට ඒක තථාගත නෙමෙයිනේ. ඒ නිසානේ ඒ දෘෂ්ටියෙන් කැඩිලා හේතුන්ගේ හේතුප්‍රත්‍ය හටගෙන නැසෙ ධර්මතාවයක් දැක්කේ. එතකොට දැන් අපිට යම් උපේක්ෂා සමාධියක ඉන්නවා නම් එයා තේරුම් ගන්න උපේක්ෂාවද අනිත්‍ය ධර්මතාවයට යටයි. උපේක්ෂාවද සංකතයි. උපේක්ඛා වේදනාවද සංකත එකක්. එතකොට ඒද අනිත්‍යයි. ඒද අයිති නැහැ. ඒද වෙහෙස කරයි. උපේක්ඛා වේදනාවෙන් තමයි නේව සංඥා සංඥා දක්වාම දියුණු වෙන්නේ. යන්නේ. නමුත් ඒද වෙහෙස කරයි. දුක්ඛ ධර්මතාවය. අනුශේ ධර්මයන් අනුශේ සංග්‍රහය තියෙනවා. අනුශේ ධර්මයන්ගේ පැවැත්ම තියෙනවා. ඒ බවට දුවනින් මෙනෙහි කිරීමක් කරන්න ඕන ඒ උපේක්ඛාවේ ඉඳගෙන කෙනෙකුට. ඒතර උපේක්ඛාවේ යට ආත්මීය කර ගැනීමවත් උපේක්ඛාවේ දී පිරිමසා ගැනීමවත් උපේක්ඛාව ඕකේ කියන එකවත් නෙමෙයි. ඒතර උපේක්ඛාව තුල ඉඳගෙන එයින් එහාට තව ගවේෂණ වෙන්න ඕන උපේක්ඛාවද අනිත්‍යයි කියන. ඒක එතනදි කරන්න බෑ. මෙහි ඉඳන් මේ ධර්මඥානය හැදෙන තරමට තමයි උපේක්ඛාවක් ඇති වුණත් ඒක වේදනාත්මක ස්වභාවයට අයිති එකක්. ඒක සංකතයට අයිති එකක්. එයින් ඔබට මේක ත්‍රිලක්ෂණයට වැඩෙන්න ඕන කියන අත්දැකීම එන්නේ. ඒ අත්දැකීම එනවනම් ඒකට කියන්නේ උපේක්ඛා සම්පෝච්ඡංග. උපේක්ඛාවේ ප්‍රඥා සහගත උපේක්ඛා. එතනදී පුජ්‍යලයක් ලබන්නා වූ දෙයක් නෙමෙයි එතන තියෙන්නේ. පුජ්‍යල දෘෂ්ටිය තවත් එහාට දුරු වීම. නැත්නම් පුජ්‍යලයක් ලබන්නා වූ සමාධියක් වෙනවා. දැන් මේකෙත් මේ සමාධි භාවනා සූත්‍රයක නෙමෙයි තියෙන්නේ. මේකෙදි සමාධියක් කියලා පෙන්වුවේ නෑනේ. අර මොකද්ද මේ යම් වේදනාවක් සුඛෝ දුක්ඛෝ උපේක්ඛා වේදනාවක් සමාධියක් කියලා මේකේ පෙන්නලා නෑ. මේකෙත් පෙන්වුවේ මොකද්ද? සමුදය ධර්ම සහ නිරෝධ ධර්ම. එතකොට රූප වේදනා ස්කන්ධ පංචකය ගැන මෙතන හෙලි කරන්නේ. එතකොට සමාධි භාවනාවට යන්නේ ස්කන්ධ පංචකය පිළිබඳව බැලීම. මිසක් උපේක්ඛාවෙන් ඇතිවෙනා වූ සමාධියක් එක්කලා කියන ගණදෙනුවක් නෙමෙයි. ඒතර පංචස්කන්ධය ගැන විමසීමක් කරනකොට විශ්වීය ධර්මතාවයක් දකින්න ඉපේ. රූප සම්බන්ධව, වේදනා වේදනාව දියබුබුලක්නේ. සංඥාව සම්බන්ධව, සංකාරය සම්බන්ධව, විඥානය සම්බන්ධව. ඒවා හටගෙන නැසෙන චෛසික ධර්මයන් බව දකින්න ඉපේ. එතකොට ඉතුරු නැතුවම රූප වේදනා සංඥා සංකාර විඥානයන්ගේ අනිත්‍යතාවය සහ අයිති නැතිකම සහ ඒක උපාදාන වීම නිසා ඇති වෙනා වූ වෙහෙස පිළිබඳව. ත්‍රිලක්ෂණ අවබෝධයකින් ලබන්නා වූ සමාධියක් මේ සමාධි සූත්‍රයෙන් පෙන්නන. ඒකම තමයි අතනත් අර. බොජ්ජංග ධර්ම වැඩිනවා කියන්නේ මේකත් මේ බොජ්ජංග ධර්ම වැඩිවීමක් නේ.
මේ ගැන ගවේෂණය කිරීම තුළනේ බොජ්ජංග ධර්ම වැඩෙන්නේ. නැත්තම් ඇද්දක පියාගෙන ඔබ සුඛ වේදනාවට අහු වෙන්න එපා, දුක් වේදනාවට අහු වෙන්න එපා. ඒ අතර තියෙන සමාධිය තුළ ඒ සමාධිය ප්‍රත්‍යක්ෂ කරන්න. තව අහන්න. ඔබ වහන්සේගේ ඉස්සලාට ප්‍රකාශ කරා මේ අපි ගොවිකම කරන්නයි ඇවිත් ඉන්නේ කියලා. එතකොට නැති වෙච්ච හරක් බලනවා ඒ වෙනුවට කියලා. උත් අපේ හාමුදුරනේ අපි දැන් මේ ඇවිල්ලා ඉන්න හින්දා එක්ක හරක් ඇතිව හරි නැතිව හරි අපිට ගොවිකම කරන්න වෙලා තියෙනවා නේද අපේ හාමුදුරනේ? ඔව්. කොහොමද ඒකින් අපි ගොඩ යන්නේ? දැන් ගොවිකම කරන්න ඕන. ඒකට තියෙනවා නේද දැන් මේකටත් ඉතින් හරක් ඕන. හැබැයි අර හරයක් නැති ඒවා නෙමෙයි. දැන් මෙතන තියෙන මොකද්ද? අර ආහාරය අහනනේ මොකද්ද? කස්සපෝ පටිජානාස නචපස්සාම තේ කසි. කසින්නෝ පුජ්ජිතෝ බ්‍රෝහි යථාජානේමු තේ කසි. කුෂිකර්මයෙන් ජීවත් වෙනවයි කියලා කුෂිකර්මය කරලා කුඹුරු වහල ජීවත් වෙනවයි කියලා නම් කියනවා. නමුත් ඉතින් කෘෂි උපකරණ මොනවද තියෙන්නේ කියලා අහනවනේ. භාරද්වාජ බ්‍රහ්මණ බුදුරජාණන් වහන්සේගෙන්. එතකොට භාග්‍යවතුන් වහන්සේ වදාරනවානේ ශ්‍රද්ධා බීජං තපෝ බුද්ධි ප්‍රඥාමේ යුගනංගල. ඉරීෂා මනෝයොත්තං සතිමේ පාලපාචන. කායගුත්තෝ වචීගුත්තෝ ආහාරේ උදරේ යති සච්ඡං කරෝමි නිද්දානං සෝරච්ඡම් මේ පමෝචන. විරියම් මේ දූර දෝරය යෝගක්කේ මාදි වාහන. ගච්ඡති අනිවත්තන්ත යත්තගන්්වාන සෝචති. ඒව මේසා කසී කට්ටා සාහෝති අමතප්පල. ඒතං කසින් කසිත්වාන සබ්බ දුක්ඛා පමුච්චති. ඉතින් මේ මෙහෙමයි කුඹුරු වැඩ කරන්නේ. ඒ සඳහා උපකරණ මේවයි කියලා බුදුරජාණන් වහන්සේ වදාරනවානේ. ශ්‍රද්ධාව විතරවි. සද්ධා බීජ. තපෝ වුත්ති වැස්ස තමයි තපස. වැස්සොත් මේ ගොරෝසු කරකට කරමැටි වෙච්ච පොළව ශාස්ත්‍රීක වෙලා යම්මාකාරයක තෙත වෙලා සරු අස්වැන්න සරු බීජ වපුරන්න පුළුවන් පසුබිමක් හදන්න පුළුවන්කම තියෙන වැස්ස. ඒකයි තපෝ වුත්ති. සද්ධා බීජං තපෝ වුත්ති. ඊට ප්‍රඥාමේ යුගනංගල. දැන් නගුලයි වියගයි දෙකට උපකාර කරන ප්‍රඥාව. එතකොට අර සරු පොළව හාරන්න. විතර වී හිඳ බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නයේ ශ්‍රද්ධාව නගන්නට නම් සිත ඉස්සෙල්ලා හොදට පෙරෙල්ලා තියෙන්න ඕන. මොනවන්ද? අර දැන් කාම අරමුණු වලින් දැඩිව බෙල්ල බැඳිලා තියෙන සිත ඒ කාම අරමුණු වල තියෙනා වූ දෝෂයේ දකිමින් යම් ආකාරයක අර පොළවේ තියෙන පස පෙරලිලා හැදෙනවා වගේ මේක එක්තරා විදියක මේ මඩ කලල් වෙලා සකස් වෙන පසුබිමක් බවට පත් වෙනවා. ඒකට ප්‍රඥාව තමයි වෙන්නේ. ඒක ප්‍රඥාවේ මුල් කරගෙන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව වඩන්න කියන එක තමයි මේ පෙන්වන්නේ. ප්‍රඥාමේ යුගනංගල. කිරි ඊසා මනෝයොත්ත. එතකොට ලැජ්ජාව ඊස මනස තමයි යොත. ඒ සතිමේ පාලපාංචන. ඊය තමයි කෙවිත. එහෙනම් අද කෙටි වූ ධර්මානුශාසනාවල ශ්‍රවණය කිරීමෙන් සිද්ධ කරගත්තා වූ අත්පත් කරගත්තා වූ මානීය කුසල පුණ්‍ය සම්භාර ධර්මයන් ඔබ පින්වතුන් සෑම කෙනෙකුටම සසර ගමනේදී පාප මිත්‍රාදී ආශ්‍රයයන්ට නොවැටි බුද්ධ ආදී උතුම් කල්ණ මිත්‍ර සේවනයෙන් තුන නිරෝගී සප ලැබීමෙන් සෝවාන් ආදී මගඵල පිරිවැදින් ලබන අජරාමර වූ නිර්වාණ සපයට පැමිණීමටම හේතු වේවා වාසනාව වේවා ඊසිතා චිත්ත ප්‍රීතියෙන් යුක්තව පින් අනුමෝදන් විය යුත්තේය. සුවපත් වේවා දුක් වේවා නිරෝගී වේවා මෛත්‍රිය වේවා සපයට පැමිණේවා සියල්ලන්ටම අග්‍ර වූ බුද්ධ රත්නය ධම්ම රත්නය සංඝ රත්නය යන ත්‍රිවිධ රත්නය අනන්ත ගුණයන්ගේ පිහිට ආධාර උපකාර ආරක්ෂක සංවිධානය ලැබීමෙන් මේ පින්වන්ත පිරිස සිතූ පැතූ යහපත් අදහස් සියල්ලක්ම සමුද්ද වේවා තුනුරුවන්නේ පිහිටයි සුවපත් වේවා.